සුබ දවසක්. ජාතියේ දරු කැලවේ අනාගතය ආලෝකමත් කිරීම සඳහා නිපුණතා පිරිගුරු පරපුරක් 21 වන ශතවර්ෂය සඳහා ගොඩනැගීම වෙනුවෙන් පවත්වන අධ්‍යාපන සංගායනාවේ තවත් එක් දේශනයක් ආරම්භ කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් දේශමාන ආචාර්ය අයියර්ගිනිගේ මැතිතුමියනි, ඔබට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරමි. ඔබ කරන මෙම යුග මෙහෙවර ජාතික අධ්‍යාපන වංශකතාවේ රන් අකුරින් මතු දිනක ලියවෙනු ඇත. මැතිතුමියනි, ඔබටයි මේ ගෞරවනීය ආරාධනාව. බොහොම ස්තුතියි. වර්ෂ 2020ක් වූ ජූලි මාස 26 වෙනි ඉරු දින මේ ආරම්භ වන්නේ අධ්‍යාපනික පිරිස් දැනුවත් කිරීම සඳහා Zoom තාක්ෂණය ඔස්සේ විකාශනය වන වැඩසටහන් මාලාවක 8 වන සැසිය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ වෙනත් ක්ෂේත්‍රයක හෝ ඉගැන්වීම් කාර්යයක නිරත වන කෙනෙක් හැටියට, එහෙම නැත්නම් අධ්‍යාපනය ගැන විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක් හැටියට මේ වැඩසටහනට සහභාගී වන ඔබට අධ්‍යාපනයේ නව ප්‍රවණතා හඳුනා ගනිමින් 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපනය වෙත යන්න මේ සැසියත් උදව් කරાવી. හොඳ ලක්ෂණ වගේම අයහපත් ලක්ෂණද තිබෙන බ්ලූම්ගේ මුල් හා සංශෝධිත අරමුණු වර්ගීකරණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් ඇති කර තිබෙන බව මේ වන විට ඔබ දන්නවා. විෂයමාලා සංවර්ධනය, කරිකියුලම් ඩිවෙලොප්මන්ට්, ඉගැන්වීම් කටයුතු පිළිසරසුම් කරණය, ඉන්ස්ට්‍රක්ෂනල් ඩිසයින්, පෙළ පොත් රචනා කිරීම, ටෙක්ස්ට් බුක් රයිටිං, ආයතනික මට්ටමේ ඇගීම් කටයුතු, ඉන්ස්ටිටියුෂනල් ඉවැලුවේෂන්ස් හා පොදු විභාග, පබ්ලික් එක්සෑම්ස් වැනි කාරණා සඳහා හොඳ පදනමක් සකස් කර දී තිබෙන මේ අරමුණු වර්ගීකරණ වර්තමාන පාසල් පද්ධතිය තුළ හොඳින් මුල් බැස තිබෙනවා. ඒ නිසාම පාසල් පිරිස් මින් මුදවා ගැනීමද අපහසු කාර්යයක් බවට අද පත්වලා තියෙනවා. මුල් අරමුණු වර්ගීකරණය හඳුන්වා දී තිබූ ප්‍රජානන හැකියා 6 තමන් හමුවට එන දරුවන්ට ලබා දීම පාසල් ආරම්භ කළේ මීට බොහෝ කලකට උඩදී. වර්ෂ වශයෙන් කියනවා නම් වර්ෂ 65කට පමණ කලින් මුල් යුගයේ පාසල් ගුරුවරුන් තමන් ඉදිරියේ අසුන්ගෙන සිටි දරුවන් පාඩමට අදාළ විෂය දැනුම සිහිපත් කරගන්න යොමු කළේ නැහැ. එම විෂය දැනුම තමන්ම ලබා දුන්නා. මෙසේ ලබන දැනුම විමසලා තේරුම් ගැනීමේ අවස්ථාව සිසුන්ට ලබා දුන්නෙත් නැහැ. සියල්ල අවබෝධ කර දීමට තමන්ම වෙහෙසුණා. දැනුම භාවිත කර තිබෙන ආකාර සොයා බැලීමට සිසුන් උනන්දු කරනු වෙනුවට භාවිත අවස්ථා සියල්ලත් තමන්ම සිසුන්ට පෙන්වා දුන්නා. මේ භාවිත අවස්ථාවන්හි සංරචක හා එම සංරචක අතර සම්බන්ධතා විමසීමට, ඒ කියන්නේ විශ්ලේෂණයට, සංරචක ඒකරාශී කළ හැකි වෙනත් ආකාර හඳුනා ගැනීමට, ඒ කියන්නේ සංශ්ලේෂණයට, විකල්ප යෝජනාවල හොඳ නරක විනිශ්චයට, ඒ කියන්නේ ඇගීමට පත් අවස්ථාව ලබා දීම වෙනුවට මේ කාරණා සියල්ලද තමන්ම පැහැදිලි කර දුන්නා. හොඳයි, අපි දැන් රූප සටහනක් වෙත යමු වෙනවා. මේ කලින් ඔබ දැක්ක රූප සටහනමයි නැවත ඉදිරිපත් කරන්නේ. බ්ලූම්ගේ අරමුණු ඉගෙනුම් අරමුණු වර්ගීකරණය සඳහා සකස් කරලා ඔබට කලින් ඉදිරිපත් කරපු රූප සටහන. හරි, මෙතන තියෙනවා බ්ලූම්ගේ මුල් වර්ගීකරණයේ ඔය දැන් මං ඉදිරිපත් කරපු අරමුණු 6. දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය, සංශ්ලේෂණය, ඇගීම.
එතකොට ඒ දැනුම ලබා ගන්න ගුරුවරු අවස්ථාව දුන්නේ නැහැ. ඒ දැනුම අවබෝධ කරගන්න අවස්ථාව දුන්නෙත් නැහැ. භාවිත කරන්න අවස්ථාව දුන්නෙත් නැහැ. විශ්ලේෂණය සංශ්ලේෂණය ඇගීම කරන්න අවස්ථාව දුන්නෙත් නැහැ. මෙතෙන්දී කළ යුතු සියලු දේ ගුරුවරයාම කරලා ළමුන්ට පිළිතුරු ටික ඉදිරිපත් කළා. දෙවන යුගයේ ගුරුවරුන් යම් යම් කාරණා අතින් පළමු යුගයේ ගුරුවරුන්ට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කළා. මේ දෙවන යුගය කියන්නේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ. ඒ කියන්නේ කාර්මීකරණ යුගයේ කාලෙලියට ආපු ගුරු භූමිකාවයි මේ දෙවන යුගයේ ගුරු භූමිකාව වශයෙන් හඳුන්වන්නේ. මා పూర్වෙන් කතා කළේ දෙවන ලෝකයට කලින් අර කෘෂිකාර්මික යුගයේ කෘෂි යුගයේ පැවතිච්ච රටාව තුළ කටයුතු කරන ආකාරය. එහෙනම් අර දෙවන යුගයේ ගුරුවරුන් යම් යම් කාරණා අතින් පළමු යුගයේ ගුරුවරුන්ට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කළා. ඉගෙනීමට නියමිත මාතෘකාවට අදාළව තමන් දන්නා දේ මතකයට නගා ගන්න මේ ගුරුවරුන් පාසල් සිසුන්ට අවස්ථාව ලබා දුන්නා. අප මේකට කිව්වේ පෙර දැනුම සිහිපත් කිරීම කියලා. ඉංග්‍රීසියෙන් කියනවා reflection of prior knowledge. අන්න ටිකක් දැන් දිනුනේ. කෙලින්ම දේශනේ පටන් ගත්තේ නෑ. පෙර දැනුම සිහිපත් කළා තමයි තමන්ගේ භූමිකාව ආරම්භ කළේ. මේකට ඉංග්‍රීසියෙන් reflection of prior knowledge කියලා අපි කියනවා. ඒ වගේම පාඩමට අදාළ ප්‍රායෝගික කටයුතු වල සිසුන් නිරත කිරීමද ගුරුවරුන් තම වගකීමක් කොට සැලකුවා. වේලාව කියවීම, දිග බරවැනි මිනුම් ලබා ගැනීම, පරීක්ෂණ ඇටුම් කර විෂයට අදාළ න්‍යායන්හි සත්‍ය අසත්‍යතාව විමසීම සිසුන් නිරත වූ ප්‍රායෝගික කටයුතු කීපයක්. practical work. සිසුන් මෙසේ ලද ප්‍රායෝගික දැනුම practical knowledge යම් යම් මනෝචාලක හැකියා ඒ කියන්නේ psychomotor skills වඩවා ගන්න ඔවුන්ට අවස්ථාව ලබා දුන්නත් ගුරුවරයා සතුව තිබූ න්‍යායාත්මක දැනුම ඒ කියන්නේ theoretical knowledge සිතීමෙන් තොරව අසා දැන ගැනීම නිසා ප්‍රජානන හැකියාව වඩවා ගන්න සිසුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. මේ කාරණය ඔවුන්ගේ බුද්ධිමය සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කළා. ගුරුවරයා ළඟ න්‍යායාත්මක දැනුම තිබුණා, theoretical knowledge එක තිබුණා. නමුත් ඒක හිතලා සොයාගන්න ළමුන්ට අවස්ථාව තිබුණේ නැහැ. එතකොට ඒක ළමුන්ට කියලා දුන්නා. සිතීමෙන් තොරව අසා දැනගන්න ගුරුවරුන් කටයුතු කරපු නිසා ප්‍රජානන හැකියාව වඩවා ගන්න සිසුන්ට අවස්ථාව ලැබුණේ. අන්න ඒ නිසාම ළමයින්ගේ බුද්ධිමය සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කළා. බුද්ධිය ඒ වගේම සිතීම නැත්තම් චින්තනය කියන්නේ යමෙක් උපතින් අත්පත් කරගෙන ඉගෙනීම හරහා සංවර්ධනය කරගන්න හැකියාව දෙකක්. යමෙකුගේ බුද්ධිමය සංවර්ධනය යමෙකුගේ බුද්ධිමය සංවර්ධනය ගැන කියන්නේ intellectual development ගැන යම් අදහසක් ලබා ගන්න අපට උදව් කරන්නේ බුද්ධි ඵලය. අපි කියනවා intelligence quotient කියලා. මේ බුද්ධි ඵලය අප හඳුනාගන්නේ බුද්ධි පරීක්ෂණ වලින්. intelligence test කියලා කියනවා. බ්ලූම්ගේ පළමු වර්ගීකරණයේ ඔස්සේ ප්‍රජානන හැකියාව ලබා දීමට මුල් යුගවල ගුරුවරුන් කටයුතු කළ ආකාරයේ යම් යම් දුර්වලතා තිබුණත් එම ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය වම් මොලේ සංවර්ධිත ළමුන්ට විශේෂ වරප්‍රසාද ලබා දුන්නා. ඒ අය පාසල් අධ්‍යාපනයේ පහසු ජයක් ලබා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසුණා. පන්ති කාමරේ පසු පෙළ අසුන් හෙබ වූ දකුණු මොලේ සංවර්ධිත නිර්මාණශීලී ළමුන්ට මේ ඉගැන්වීමේ ක්‍රමය ගෝචර වුණේ නැහැ. ඒ නිසාම අධ්‍යාපනය ගැන කලකිරුණු මේ අය අකාලේ පාසල් හැරගියා. අපි ඊළඟට එනවා බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණයට. මේ රූප සටහනේ දකුණු පැත්තේ ඔබ දකින්නේ සංශෝධිත වර්ගීකරණය. knowledge වෙනුවට remembering, comprehension වෙනුවට understanding,
application වෙනුවට applying, analysis වෙනුවට analyzing, synthesis වෙනුවට evaluating, evaluation වෙනුවට creating කියලා ing පද වලින් ඉවර වෙන ක්‍රියාපද හයක් මේ නව වර්ගීකරණයට ඇතුල් වෙලා තියෙනවා. බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණය 2001 වර්ෂයේදී කල එළියට ආවේ ජල් පැන ගොස් තිබුණ මුල් වර්ගීකරණය වර්තමාන තත්ත්වයන්ට අනුගත කරන්න. 21 වෙනි සතවර්ෂයේ තත්ත්වයන් තමයි මේ වර්තමාන තත්ත්වයන් කියලා කියන්නේ. එහෙනම් බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණයේ කල එළියට ආවේ 21 වෙනි සතවර්ෂයේ තත්ත්වයන්ට අර පැරණි වර්ගීකරණය අනුගත කරන්න. මේ වර්ගීකරණ දෙක එකිනෙකින් වෙනස් වෙන හැටි මා පූර්ව සැසියකදී ඔබට පෙන්වා දුන්නා. මින් නැතැම් වෙනස්කම් මේ වර්ගීකරණයන්ට ඇතුළත් පදවලට සම්බන්ධයි. අනෙක් වෙනස්කම් සංශෝධිත වර්ගීකරණයේ ව්‍යුහයට එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එකට සම්බන්ධයි. එහෙම නැත්නම් එම වර්ගීකරණය අවධාරණය කරන කාරණාවලට සම්බන්ධයි. මම පසුගිය සැසියේදී මේ පද පිළිබඳ වෙනස්කම් ඔබට හඳුන්වලා දුන්නා. ඒවට කිව්වා ටර්මිනොලොජි සම්බන්ධ. පදවලට කියන්නේ ටර්ම්ස් කියලා. ටර්මිනොලොජි සම්බන්ධ වෙනස්කම් ගැන අපි කතා කළා. ඒ වගේම අලුත් වර්ගීකරණය ව්‍යුහයෙන් වෙනස්, ව්‍යුහමේ වෙනස්කම් තියෙනවා. ස්ට්‍රක්චරල් චේන්ජස් ගැන අපි කතා කළා. ඒ වගේම නව වර්ගීකරණය අවධාරණය කරන කාරණා වෙනස්. අපි කියනවා එම්ෆසිස් එක වෙනස් වෙලා කියලා. එතකොට පදවල වෙනස දැන් තමත් ඔබට පේනවා. නාම පද වෙනුවට ක්‍රියාපද ing වලින් ඉවර වෙන්නේ. ඒ වගේ අපිට පේනවා ඊළඟට knowledge කියන එක සම්පූර්ණයෙන් වෙනස් කරලා remembering කියන එක අපි අතුලත් කරලා තියෙනවා. මොකද knowledge කියන්නේ හිතීමේ ප්‍රතිඵලයක් මිස හිතන ක්‍රමයක් නොවන නිසා. ඒක නිසා මතකයට නගා ගැනීම කියන ඒ සිතන ක්‍රමය අපි knowledge වෙනුවට මේ බ්ලූම්ගේ වර්ගීකරණයට එයාගේ ගෝලීන් ඇතුළත් කරලා තියෙනවා. ඇගීම එක පියවරකින් පහළ දමමින් සංශ්ලේෂණයේ ඇතුළත් නිර්මාණකරණය එතනට ගෙන යාම. නව වර්ගීකරණයේ දක්නට ලැබෙන ප්‍රධාන ව්‍යුහමය වෙනසක්. ස්ට්‍රක්චරල් චේන්ජස් ටර්මිනොලොජි ගැන කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්නේ ස්ට්‍රක්චරල් චේන්ජස් ව්‍යුහමේ වෙනස්කම් ගැන. ප්‍රධාන වෙනස තමයි මේ ස්ථාන මාරුව. ඉවැලුවේෂන් පහළට ගිහිල්ලා සින්තසිස් වලට ගිහින් තියෙනවා. හැබැයි සින්තසිස් කියලා වචනයක් මේක නැහැ. ක්‍රියේටිං ඇතුලේ තමයි සින්තසිස් තියෙන්නේ. විචාරශීලී චින්තනයෙන් ඔබට යමින් නිර්මාණශීලී චින්තනයට අවස්ථා සම්පාදනය අවධාරණය හා සම්බන්ධ වෙනසක්. දැන් අපි තුන්වෙනි කාරණේටයි මේ යොමු වෙන්නේ. එම්ෆසිස් එක වෙනස් වෙලා තියෙනවා. පළමු වර්ගීකරණය අවධාරණය කරේ විචාරශීලී චින්තනය. මොකක්ද ඒකට ඉංග්‍රීසියෙන් කිව්වේ ක්‍රිටිකල් තින්කින්. නව වර්ගීකරණය විචාරශීලී චින්තනයත් අවධාරණය කරනවා. ඉන් ඔබට ගිහිල්ලා නිර්මාණශීලී චින්තනයත් අවධාරණය කරනවා. ඒකට අපි කියන්නේ ක්‍රියේටිව් තින්කින් කියලා. මේ තමයි එම්ෆසිස් සම්බන්ධව මා කලින් සැසියේ හඳුන්වා දුන්නු වෙනස. මේ සියල්ල ඇගීමෙන් නතර නොවී නව අදහස් ජනනය සඳහා සිසුන් යොමු කිරීමේ ඉඩකඩ ගුරුවරුන්ට ලබා දුන්නා. ඇගීමෙන් ඉවර වෙන්නේ නැහැ. ඒ ඇගීමෙන් ලැබපු ප්‍රතිඵල අරගෙන අපි නව අදහස් ජනනය කරන්න, ක්‍රියේට් කරන්න ළමයින්ට අවස්ථාව දෙනවා. එම අදහස් ඔස්සේ යමින් නවීකරණ හා නවෝත්පාදන වලට යොමු වීමේ නිදහස සිසුන්ට ලැබුණා. එතකොට නවීකරණ අදහස් තිබුණට මදි. අන්න දැන් ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙලා අපි යන්න ඕනේ නවීකරණ වලට. මොකද්ද නවීකරණ වලට ඉංග්‍රීසියෙන් කිව්වේ innovations. ඒව නැත්තම් අපි යන්න ඕනේ නවෝත්පාදන වලට. අපි ඒකට inventions කියලා කිව්වා. එක්ක තියෙන දෙයක් අලුත් කරන්න ඕනේ. ඒ තමයි නවීකරණ. එහෙම නැත්තම් අලුතෙන්ම යමක් නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ තමයි නවෝත්පාදන. ඒ නිසා මේ වෙනස්කම් ඔස්සේ සිසුන්ට පුළුවන් වුණා නවීකරණ හා නවෝත්පාදන වෙත යොමු වෙන්න. නමුත් බ්ලූම්ගේ මුල් වර්ගීකරණයේ යටතේ දැනුම පවරා දෙමින් සිටි ගුරුවරුන් මේ නව මාවතට ගැනීමේ කිසිදු උත්සාහයක් නව සහස්‍රකයේ
පළමු විෂයමාලා ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන් 2007 වර්ෂය වනතුරු සිදු වුණේ නැහැ. 2001 මේ අලුත් කිරීම සිදු කළා. අලුත් අදහස් එළියට ආවා. නිව් ටර්ම්ස් හඳුන්ලා දුන්නා. නමුත් 2007 ඉඳන් 2007 දක්වා අවුරුදු 6ක් තියෙනවා. මේ අවුරුදු 6ක කාලය තුල අපේ රටේ ගුරුවරුන් මේ අලුත් චින්තන ක්‍රමයට ගෙන එන්න කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. 2007 නව විෂයමාලා ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන තුරු කිසිම උත්සාහයක් ගැනුනේ නැහැ. ඕනෑම පන්තියක සිටින ළමුන් විවිධයි, විෂමයි. මේ සැමට එකම විදිහේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම ගෝචර වන්නේ නැහැ. ළමුන් ඉගෙන ගන්න ආකාරය අනුව ඉගෙනුම් ලාභීන් දෙවර්ගයක් සිටින බව බාබ් කෙනෙක් නැවැත්තා 1981 දී පෙන්වා දුන්නා. ඇතැම් ළමුන් හොඳින් ඉගෙන ගන්නේ ඇසීමෙන්. අපි මේගොල්ලන්ට කියනවා ඔඩිටරි ලර්නර්ස්ලා කියලා. මේ අය අතර බාලිකාවන් ප්‍රධානයි. තවත් අය දැකීමෙන් ඉගෙන ගන්නවා. ඒ තමයි විෂුවල් ලර්නර්ස්ලා. පිරිමි ළමුන් වැඩි දෙනෙක් වඩාත්ම හොඳින් ඉගෙන ගන්නේ ක්‍රියාත්මක වන්න අවස්ථාව ලැබෙන විට. ඒගොල්ලෝ ටැක්ටයිල් ලර්නර්ස්ලා. එහෙම නැත්නම් කයිනෙස්තටික් ලර්නර්ස්ලා කියලා කියනවා. මේ වචන මම පසුව ඔබට ඉදිරිපත් කරනවා සැසිය අවසානයේදී ඉංග්‍රීසි වචන ටික. එහෙනම් ඉගෙනුම් ලාභීන් තුන් වර්ගයක් 1981 දී බාබ් හඳුන්වා දුන්නා. කවුද ඒ අය? ඇසීමෙන් ඉගෙන ගන්න ඔඩිටරි ලර්නර්ස්ලා, දැකීමෙන් ඉගෙන ගන්න විෂුවල් ලර්නර්ස්ලා, ක්‍රියාත්මක වෙලා ඉගෙන ගන්න ටැක්ටයිල් ලර්නර්ස්ලා. එහෙම නැත්නම් අපි ඒගොල්ලන්ට කියනවා කයිනෙස්තටික් ලර්නර්ස්ලා කියලා. ක්‍රියාවෙන් ඉගෙන ගන්න දරුවෝ ගුරුවරයාට දිගින් දිගට සවන් දෙන්න කැමති නැහැ. සවන් දීම ඔවුන් වෙහෙසටපත් කරනවා. සිසුන් අතර පවතින මේ ඉගෙනුම් විෂමතා, ඒ කියන්නේ ලර්නින් ඩිෆරන්සස් ආමන්ත්‍රණය කරන්න බ්ලූම්ගේ පළමු වර්ගීකරණය යොදාගෙන ඉගැන්වූ ගුරුවරුන් සමත් වුණේ නැහැ. මේ නිසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සිසු ඉගෙනුම් විෂමතා මතුවීම ඇරඹුණා. මං විස්තර සහිත ඔබට ඉදිරිපත් කළේ මේ බ්ලූම්ගේ මුල් වර්ගීකරණය අර මුල් යුග දෙකේ ගුරුවරු යොදාගත්ත විදිය. එතකොට ඒ ගුරුවරු මොකද්ද කළේ? අර ඉගෙනුම් විෂමතා ආමන්ත්‍රණය කරන්න ඒගොල්ලෝ බ්ලූම්ගේ වර්ගීකරණය යොදාගත්තේ නැහැ. සියල්ල Tamanම කියා දෙනවනම් එතකොට අපි බ්ලූම්ගේ වර්ගීකරණයට අනුව නෙමෙයි වැඩ කරන්නේ. මේ චින්තන හැකියා ළමයින්ට වර්ධනය කරගන්න අවස්ථාව සම්පාදනයයි ගුරුවරුන් කරන්න ඕනේ. එතකොට සිසුන් අතර පවතින ඉගෙනුම් විෂමතා ආමන්ත්‍රණය කරන්න බ්ලූම්ගේ පළමු වර්ගීකරණය යොදාගෙන ඉගැන්වූ ගුරුවරුන් සමත් වුණේ නැහැ කියලා තමයි අපි කියන්නේ. ඒ නිසා මොකක්ද වුනේ? ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සිසු ඉගෙනුම් විෂමතා මතුවීම ඇරඹුණා. සිසු ඉගෙනුම් විෂමතා මතුවීම ඇරඹුණා. මේ අපි ඉන්න තැන පෙන්වා දෙන රූපසටහන. එතකොට මේක තමයි අපි මේකේ මැද රවුමේ ඉන්න බව ඔබට තේරෙනවා ඇති. අපි තාම ෆිසිකල් ඩෙවලොප්මන්ට් වලට අත ගැහුවේ නැහැ. කියන්නේ කායික සංවර්ධනය. අපි තාම මේ ජෙනරික් කොම්පිටන්සිස් දීලා ඉමෝෂනල් ඩෙවලොප්මන්ට් කියන තැනට ගියේ නැහැ. මැද රවුමට ගියේ නැහැ. ඇතුළේ රවුමට ගියේ නැහැ. අපි ඉන්නේ මැද රවුමේ. මැද රවුමේ තියෙන්නේ බුද්ධිමය සංවර්ධනය. ඒ බුද්ධිමය සංවර්ධනයට දායක වන සබ්ජෙක්ට් කොම්පිටන්සිස් තමයි මෙතන සටහන් වෙලා තියෙන්නේ. දැන් අපි කියනවා අර ඉගෙනුම්ලාභීන්ගේ විෂමතා තියෙනවා. එතකොට ඒ විෂමතා ආමන්ත්‍රණය කරන්න මුල් යුගයේ ගුරුවරුන් මේ බ්ලූම්ගේ වර්ගීකරණය යොදාගත්තේ නැහැ. ඒ නිසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව විෂමතා රාශියක් මතුවලා තියෙනවා. Gender wise disparities in education and employment. අධ්‍යාපනයේ විතරක් නෙමෙයි රැකියා ක්ෂේත්‍රයේත් මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අනුව වෙනස්කම් අපට දකින්නට ලැබෙනවා. අපි බලමු මේ වෙනස්කම් මතු කරන ක්ෂේත්‍ර කීපයක්. අධ්‍යාපනයෙන් හා වැඩ ලෝකයෙන්. පළවෙනි එක ස්කූල් ලීවර්ස්.
පාසල් හැර යන අය 1 සිට 10 දක්වා මේ 2015 අධ්‍යාපන අමාත්‍යාංශ සංගණනයෙන් ලැබිච්ච තොරතුරක්. පිරිමි ළමයි 12.5% 10 වෙනි ශ්‍රේණියට එනකොට පාසල් අධ්‍යාපනය අතහැර දමනවා. ගෑනු ළමයි පාසල් අධ්‍යාපනය අතහැර දාන්නේ අඩු වශයෙන් 7.42යි ගෑනු ළමුන්ගෙන් පාසල් අධ්‍යාපනය අතහැර දමන්නේ. මේකෙන් පේන්නේ මොකද්ද? වැඩි පාසල එපා වෙලා තියෙන්නේ ගෑනු ළමයින්ටද පිරිමි ළමයින්ටද? ප්‍රාථමිකයේදී මේ වෙනස්කම් මෙච්චර දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් 6 සිට ඉහළට මේ වෙනස්කම් පැහැදිලිව දකින්න ලැබෙනවා. පිරිමි ළමයි 12.5% පාසල් අධ්‍යාපනයෙන් සමුගන්නකොට ගැහැණු ළමයි සමුගන්නේ ඉන් භාගයක් පමණයි කියන එකයි මින් පේන්නේ. ඒ කියන්නේ ගැහැණු ළමයි තමයි ඉදිරියෙන් ඉන්නේ. ඊළඟට අපි බලමු ආපෝස සාපෙළ විභාගයේ ප්‍රතිඵල. කාර්ය සාධනය 2013 සංඛ්‍යා ලේඛන මේ ඔබට ඉදිරිපත් කරන්නේ. දැන් මේවා තවත් වැඩි වෙලා 51.25% ආපෝස සාපෙළ විභාගයෙන් සමත් වෙනකොට පිරිමි ළමයි ගැහැණු ළමයි 63.23% ආපෝස සාපෙළ විභාගයෙන් සමත් වෙනවා. ආපෝස උසස් පෙළ ගත්තත් තත්ත්වය ඒ වගේමයි. පිරිමි ළමයි 57.45% සමත් වෙනකොට ගැහැණු ළමයි 64.54% සමත් වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන ශිෂ්‍ය සංඛ්‍යා සලකලා බැලුවොත් ලොකු වෙනසක් අපිට පේනවා. පිරිමි ළමයි 38%ක් සමත් වෙනකොට විශ්වවිද්‍යාල වරම් ලබනකොට කාන්තා පක්ෂයෙන් 62%ක් විශ්වවිද්‍යාල වරම් ලබනවා. ඊළඟට විශ්වවිද්‍යාලයේදී මේගොල්ලෝ කටයුතු කරන්නේ කොහොමද? පළමු පෙළ හා දෙවන පෙළ සාමාර්ථ ලබා ගන්න සිසුන් කවුරුන්ද? 55%ක් පිරිමි ළමුන්ගෙන් සම්මාන සාමාර්ථ ලබා ගන්නකොට ගැහැණු ළමයින්ගෙන් 75%ක් මේ සාමාර්ථ ලබා ගන්නවා. ඔන්න අපි දැන් එනවා වැඩ ලෝකයට, රැකියා ක්ෂේත්‍රයට. employment in the education sector. පිරිමි ළමයි 28%ක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා ලබනකොට ගැහැණු ළමයි 72%ක් මේ ක්ෂේත්‍රයේ රැකියා ලබනවා. මේකට ප්‍රධාන හේතුව තමයි අපේ රටේ ඉන්න 2,40,000ක් පමණ වූ ගුරු පිරිස. මේ ගුරුවරුන්ගෙන් බහුතරය කාන්තාවන් කියලා අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඒ වගේම අද අධ්‍යාපන පරිපාලන සේවය ගත්තත් පසුගිය කාලේ අපි අධ්‍යාපන පරිපාලන සේවයට 150ක කණ්ඩායමක් බඳව ගත්තා. මේන් 80%ක්ම කාන්තාවක්. ඒ නිසා විදුහල්පති තනතුරු, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී තනතුරු එදා පුරුෂ පක්ෂයට හිමි වෙච්ච වරප්‍රසාද වුණත් අද ඒවට පවා වැඩියෙන් කාන්තාවන් යොමු වෙන බවයි, සුදුසුකම් ලබන බවයි මේ සංඛ්‍යා ලේඛන අපට පෙන්වලා දෙන්නේ. ඊළඟට එක්සිකියුටිව් ග්‍රේඩ්ස් වල නිලධාරී තනතුරු වල, කළමනාකරන තනතුරු වල, ඉහළ මට්ටමේ තනතුරු වල රැකියා කරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ දල වශයෙන් සාමාන්‍යයෙන් රැකියා කරන පිරිස් සලකලා බැලුවත් 41% තමයි පුරුෂ පක්ෂය ඒ අසුන් හොබවන්නේ. 59% කාන්තාවන් ඒ අසුන් හොබවන බවයි පෙනී තිබෙන්නේ. මේ සියල්ල පවුල් පසුබිමේ ලොකු වෙනසක් ඇති කරනවා. රැකියාවට යන කාන්තාවන් ගණන වැඩි කරනවා. එතකොට ඉහළ රැකියාව තමයි මේ අය දරන්නේ. ඒ නිසා පවුල් පසුබිම උඩු යටු කරන ගතියක් ඇති වෙනවා මේ සියල්ලේම ප්‍රතිඵලයක් වශයෙන්. මොකද්ද මේකට මුල් වෙන එක කාරණාව? අපි පිරිමි ළමයින්ට ගැළපෙන ක්‍රම වලින් උගන්වන්නේ නැහැ. එතකොට පිරිමි ළමයි කැමති අසා ඉගෙන ගන්න නෙවෙයි, ඒගොල්ලෝ කැමති ක්‍රියාවෙන් ඉගෙන ගන්න. නමුත් ඒ සඳහා අවස්ථා ඒගොල්ලන්ට පාසලේ ලැබෙන්නේ අඩු වශයෙන්. බහුතරයක් වූ කාන්තා පාර්ශවය මේ පිරිමි ළමයින්ට ගැළපෙන ක්‍රම වලින් උගන්වන්නේ නැති නිසා බාබු කියපු විදිහට ඒගොල්ලන් ක්‍රියාවෙන් ඉගෙන ගන්න අය ඒ සඳහා අවස්ථා සම්පාදනය කරන්නේ නැති නිසා මේ ස්ත්‍රී පුරුෂ විෂමතා අධ්‍යාපනයේ පමණක් නෙමෙයි වැඩ ලෝකයේදීත් අද ඇති වී තිබෙන බව ප්‍රකාශ කරන්නට අපට සංඛ්‍යා ලේඛන වලින් පුළුවන්කම තියෙනවා. මේක
කිසිසේත්ම හොඳ තත්ත්වයක් නොවන බවත් මා මෙහිදී මතක් කරනවා. නව සහස්‍රකය ආරම්භ වන අවස්ථාවේදීත් අපේ ගුරුවරුන් ඉගැන්වීම ලෙස සැලකුවේ තමන් සතුව තිබූ විෂය දැනුම සිසුන්ට පවරා දීම. කතාව මුල් කර ක්‍රියාත්මක වූ මේ අය සිසුන්ට ලබා දුන්නේ පාසල් විෂයමාලා නිර්දේශ කරන විෂය අන්තර්ගතය. මේ විෂය අන්තර්ගතයට නැත්නම් විෂය සම්දාරය කියලා කියනවා. අපිට ඒකට සබ්ජෙක්ට් මැටර් එහෙම නැත්නම් කන්ටෙන්ට් කියලා ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. මේ පද දැනගෙන සිටීම තාම වැදගත්. අන්තර්ජාලය පරිශීලනය කරලා දැනුම සොයා යන්න ඔබ යොමු වෙන විට. වෙනත් වචනයෙන් කියනවා නම් ගුරුවරුන් වෙනුවෙන් සම්පාදිත ගුරු මාර්ගෝපදේශ සංග්‍රහවලට හා සිසුන් වෙනුවෙන් සම්පාදිත පෙළපොත්වලට ඇතුළත් කර තිබූ ප්‍රකාශිත දැනුම. එහෙනම් අපේ ගුරුවරුන් ඉගැන්වීම ලෙස සැලකුවේ මේ නව සහස්‍රකයේ ආරම්භ වෙන වෙලාවෙත් තමන් ළඟ තිබිච්ච විෂය දැනුම සිසුන්ට පවරා දීම තමයි මේගොල්ලෝ ඉගැන්වීම කියලා සැලකුවේ. ඒගොල්ලෝ කතාව මුල් කරගෙන ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙලා සිසුන්ට ලබා දුන්නේ පාසල් විෂයමාලා නිර්දේශ කරන විෂය අන්තර්ගතය. සබ්ජෙක්ට් කන්ටෙන්ට් කියන එක. වෙනත් වචනයෙන් කියනවා නම් ඒගොල්ලෝ මේ විෂය අන්තර්ගතය ලබා ගත්තේ කොහෙන්ද? ගුරු මාර්ගෝපදේශ සංග්‍රහවලින්. ඒ කියන්නේ teachers instructional guides. TIGS කියලා අපි මේවට කියනවා. teachers instructional guides කියලා මේවට කියන්නේ. සිසුන්ට මේ දැනුම ලැබුණේ කොහෙන්ද? සිසුන් වෙනුවෙන් සම්පාදිත වූ පෙළපොත් වලින්. සිසුන් වෙනුවෙන් සම්පාදිත වූ පෙළපොත් වලින් තමයි සිසුන් මේ දැනුම පොඩි කරන්නේ. සම්පාදිත වූ පෙළපොත් වලින් තමයි සිසුන් මේ දැනුම ලැබුවේ. මේ දෙකටම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහවලට ඒ වගේම පෙළපොත්වලට ඇතුළත් කරලා තිබුණේ ප්‍රකාශිත ඒ කියන්නේ explicit knowledge. ඒ කියන්නේ explicit knowledge. ප්‍රකාශිත දැනුම. මේ දැනුම මාධ්‍ය බවට පත් කරගෙන මේ අය තම ගෝලීන් යොමු කළේ අභිසාරී චින්තනයට. එතකොට ප්‍රකාශිත දැනුම කියන්නේ ප්‍රකාශයට පත් කළ තියෙන දැනුම. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ඔස්සේ එහෙම නැත්නම් පෙළපොත් ඔස්සේ තමයි මේ දැනුම ප්‍රකාශයට පත් කළ තිබුණේ. එතකොට මේ දැනුම තමයි අපේ ගුරුවරුන් මාධ්‍ය කරගත්තේ. මම එදා කිව්වා උගන්වන්න මාධ්‍යයක් තියෙන්න ඕනේ. හිතන්න මාධ්‍යයක් තියෙන්න ඕනේ. මේ දැනුම මාධ්‍ය බවට පත් කරගෙන මේ අය තම ගෝලීන් යොමු කළේ මොන චින්තනයටද? අභිසාරී චින්තනයට. අපි ඒකට ඉංග්‍රීසි වචනයක් දුන්නා convergent thinking කියලා කිව්වා. ඒ කියන්නේ විවිධ දිශාවලින් එක තැනකට යොමු වෙනවා. ඒතර මොකද්ද මේ එකතු වෙන තැන? අර ප්‍රකාශිත දැනුම ගබඩා වෙලා තියෙන තැනට තමයි මේගොල්ලන්ගේ අවධානය යොමු වෙන්නේ. මේ නිසාම අපේක්ෂිත ඉගෙනුම්ඵල සාක්ෂාත් කරගත නොහැකි වූ මේ සිසුන් පාසල් අධ්‍යාපනයෙන් අකාලේ සමුගත්තා. පසු කාලීනව අපදුටු තරුණ අසහනවලටද මේ සියල්ල මුල පිරුවා. එතකොට ඒ ගුරුවරුන් අනුගමනය කරපු සිසුන්ට දැනුම පවරා දීමේ ක්‍රියාවලිය අර ඉගෙනුම් විෂමතා ඇති කරන්නට හේතු වුණා වගේම පිරිමි ළමයින්ට ඉගෙන ගැනීමේ දුෂ්කරතා ඇති කළ වගේම ඒ අය පාසලින් අකාලේ හැර යාමටත් ඒ අයට කටයුතු සම්පාදනය කළා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාවෙන් ඉගෙන ගන්න වෙනත් ආකාරවල චින්තන හැකියාවක් තිබෙන විශාල සිසු පිරිසකට මේ ගුරුවරුන් පාවිච්චි කළ ක්‍රමවේද සාධාරණේ ඉටු කළේ නැහැ. ඒ නිසා මොකද උනේ? අපේක්ෂිත ඉගෙනුම්ඵල ලංකා කරගන්න බැරි වුණු මේ සිසුන්, ඒ කියන්නේ විශේෂයෙන්ම පිරිමි ළමයි පාසල් අධ්‍යාපනයෙන් අකාලේ සමුගත්තා.
පසු කාලීනව අප අද්දුටු තරුණ අසහනවලටද මේ සියල්ල මුලපුරපු බව වෙලාවෙදී සඳහන් කරන්නට ඕනේ. ඔන්න දැන් බාබ් ගැන කතා කළා. ළමුන් ඉගෙන ගන්න ආකාර තමයි ආ පෙන්නලා දුන්නේ. ලර්න ටයිප්ස් 3ක් පෙන්නලා දුන්නා. ඉගෙනුම්ලා බින්ත වර්ගයක් හඳුන්වලා දුන්නා. මම දැන් යමු වෙනවා හෝවර්ඩ් ගාඩ්නර් 1983 දී හඳුන්වා දුන්නු බහුවිධ බුද්ධි න්‍යායට. මල්ටිපල් ඉන්ටෙලිජන්ස් තියරි කියලා කියනවා. බහුවිධ බුද්ධි න්‍යාය. සිසුන් සුහුරු විය යුතු, කියන්නේ ස්මාර්ට් විය යුතු. සුහුරු කියන්නේ ස්මාර්ට් කියන එක. සිසුන් සුහුරු විය යුතු කල එළියට පැමිණ තිබෙනවා. සංගීතයේ දක්ෂ අය සවුන්ඩ් ස්මාර්ට් ලෙස ගාඩ්නර් නම් කළා. ඒගොල්ලෝ සංගීතයට සුහුරුයි. සවුන්ඩ් ස්මාර්ට් ලෙසයි නම් කළේ. අවකාශමය හැකියාව තියෙන අය පික්චර් ස්මාර්ට්, පින්තූර වලට සුහුරුයි. අඳින්න දක්ෂයි. භාෂාවට දක්ෂ අය වර්ඩ් ස්මාර්ට්, වචන සඳහා සුහුරුයි. ගණිතයට දක්ෂ අය නම්බර් ස්මාර්ට්, සංඛ්‍යාවලට සුහුරුයි. චාලක හැකියාවන්ට දක්ෂ අය බොඩි ස්මාර්ට්, කායික ක්‍රියාවලට සුහුරුයි. අන්තර් පුද්ගල හැකියාව තිබෙන අය පීපල් ස්මාර්ට්, පුද්ගලයන් සමග කටයුතු කරන්න සුහුරුයි. අන්තක් පුද්ගල හැකියාව තිබෙන අය සෙල්ෆ් ස්මාර්ට්, තමා පිළිබඳ කටයුතු සාර්ථක කරගන්න සුහුරුයි. පරිසරය පිළිබඳ දක්ෂතා ඇති අය නේචර් ස්මාර්ට්, පරිසරයට සුහුරුයි. මානව ප්‍රයත්න පිළිබඳ සංවේදී අය ලයිෆ් ස්මාර්ට් කියලා තමයි මේ හෝවර්ඩ් ගාඩ්නර් නම් කළේ. ලයිෆ් ස්මාර්ට් කියන්නේ දිවි පැවැත්මට සුහුරුයි. සුහුරු කියන වචනේ දක්ෂ එක යම් දෙයකට තමයි එක එක්කෙනා දක්ෂ. මේ අන්තිමට කියපු අය මානව පැවැත්මට සංවේදී. මිනිසා කොහොමද පැවතෙන්නේ, ජීවත් වෙන්නේ? අන්න ඒ කාර්යයට, ඒ කාරණයට සංවේදී වෙච්ච මේ 9 වෙනි කණ්ඩායම ලයිෆ් ස්මාර්ට්, ජීවිතයට සුහුරු කණ්ඩායම ලෙස නම් ලැබුවා. සිසුන් අතර පවතින මේ වෙනස්කම් සැලකිල්ලට නොගෙන සියලු දෙනාම එකම අච්චුවකට දමා ඉගැන්වීමට උත්සාහ කිරීම සැමට සාධාරණයේ ඉටු කළේ නැහැ. ඉතින් මේ ගැන ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. එක එක්කෙනාට එක එක දක්ෂතා නම් තියෙන්නේ. අපි කවුරුත් එකම අච්චුවකට දාලා උගන්වනවා නම් ඒක ඒ අයට සාධාරණ ඉටු කරන්නේ. හරියට අලියෙකුයි මාළුවෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි එක තැන තියලා පියාඹන්න කියනවා වගේ. මම ඕගොල්ලන්ගෙන් දක්ෂයා තෝරනවා. ඕගොල්ලෝ පියාඹන්න. මම දක්ෂයා තෝරන්නම් කියලා කියනවා වගේ. කවුද දිනන්නේ? අහන්න දෙයක් නැහැ. කුරුල්ලා දිනනවා. එයා ඉපදෙලා ඉන්නේ පියාඹන්න. අලියට පියාඹන්න බෑ. මහලුවට ජීවිතෙත් නැති වෙයි පියාඹන්න ගියොත්. වඳුරට පුළුවන් ගස් නගින්න. හැබැයි මේ කට්ටිය එකට තියලා තරගයක් පැවැත්වලා අපි ඒ තරගේ පරීක්ෂණයේ වශයෙන් දෙන්නේ පියෑඹීම නම් කුරුල්ලා හැර වෙන කෙනෙක් දිනන්නේ නැහැ. අන්න එහෙනම් මෙවැනි විශේෂ වෙනස්කම් තියෙන මේ දරුවෝ අපි ඒගොල්ලෝ එකම අච්චුවකට දාලා සලකනවා නම් එකම විදියකට උගන්වලා ඒගොල්ලන්ගේ දක්ෂතා අපි සංසන්දනය කරලා මෙයා දක්ෂයි මෙයා අදක්ෂයි කියලා කියනවා නම් ඒක නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් වෙන්නේ නැහැ. නමුත් මේ තරම් කාලයක් අදත් අපි තාම කරන්නේ මේ ටික. මේ වම් මොලේ සංවර්ධිතයි දකුණු මොලේ සංවර්ධිතයි එකට එක පන්ති කාමරේ වාඩි කරලා බහුතරයක් වූ කාන්තාවන් යොදවලා කාන්තා ගුරුවරුන් යොදවලා අර පිරිමි ළමයින්ට ഘോഷණ නොවන ක්‍රමවලින් අපි පන්ති වලට උගන්වලා ඊට පස්සේ අපි කියනවා කාන්තාවන් දක්ෂයි කියලා. ඉතින් මෙතන ලොකු වැරද්දක් තියෙනවා. මේ වැරද්ද අපි නිවැරදි කර ගැනීම ඉක්මනින් කළ යුතු වෙන බවයි විය යුතු බවයි මගේ අදහස. ශිෂ්‍යයාට ඍජුවම සම්බන්ධ මේ හේතු හැරුණුකොට ඔහුට නැත්තම් ඇයට පරිබාහිර එයාගෙන් පිටස්තර වෙනත් හේතුද පන්තියක ඉගෙන ගන්න සිසුන් අතර ඉගෙනුම් විෂමතා ඇති කරනවා. එතකොට ඉගෙනුම් විෂමතා කිව්වේ learning disparities. මේ learning disparities දෙවිදියකට ඇති වෙනවා. තම තමන්ට සුවිශේෂ වෙච්ච හේතු. ඒ කියන්නේ අර කලින් බාබ් පෙන්ලා දීපු ඉගෙනුම් වෙනස්කම්, ඉගෙන ගන්න ආකාරයේ වෙනස්කම්,
පස්සේ අර හෝවර්ඩ් ගාර්ඩ්නර් පෙන්ලා දුන්නු අර එකට කියනවා මේ ඒගොල්ලන් සුහුරු වෙන ක්ෂේත්‍ර එක එක බහුවිධ බුද්ධි නිසා එක එක ක්ෂේත්‍රයන්ට තමයි මේ අය ස්මාර්ට් වෙන්නේ සූරු වෙන්නේ. එනම් පරිබාහිර ළමයට පරිබාහිරවත් හේතු තියෙනවා පන්තියක ඉගෙන ගන්න සිසුන් අතර ඉගෙනුම් විෂමතා ඇති කරන. ඇත්තටම නම් අපේ පාසල්වල මේ විෂමතා ඇතිවීම ආරම්භ වන්නේ පළමු ශ්‍රේණියේ සිට. මම මේක නිතරම කියන දෙයක්. හරිම කනගාටුදායක කාරණයක්. පහුවෙලා මේවා පේන්න ගන්නෝ නම් තව ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ විෂමතා අපට හමු වෙන්නේ පළමු ශ්‍රේණියේ සිට. මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනයට අදාළ ඒ වචනය ඔබ දන්නවා ECCD කියලා කෙටි නමක් තියෙනවා. Early Childhood Care and Development. ඒ තමා මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය. මෙන්න මේ ක්ෂේත්‍රයට අදාළ යම් යම් දුර්වලතා මේ තත්ත්වයට මුල පුරන බව පේනවා. මොකක්ද තත්ත්වය? සිසුන් අතර ඉගෙනුම් විෂමතා පළවෙනි ශ්‍රේණියේ සිටම ආරම්භ කරන්න. මුල පුරන්නේ මේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනයට සම්බන්ධ යම් යම් දුර්වලතා. ශ්‍රී ලාංකීය පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්න ඇතැම් ළමුන් කිසිදා පෙර පාසලකට ගොස් නැහැ. දරිද්‍රතාව නිසා දෙමව්පියන් ඊට ඉගෙනීමේ වැදගත්කම නොතේරී තියෙන නිසා ඉගෙන ගැනීමේ වැදගත්කම තේරුණත් ඒ සඳහා වියදම් කරන්න මුදල් ඇති නිසා පළමු ශ්‍රේණියේ ගුරුවරයා ඉදිරියේ අසුන්ගත වෙලා ඉන්න ළමයින්ගෙන් සැලකිය යුතු පිරිසක් කිසිදාක පෙර පාසලකට ගිහින් නැහැ. තවත් අය වැරදි පෙර පාසලට ගොස් පමණට වැඩිය ඉගෙනගෙන මේ දෙපාර්ශ්වයටම වඩා වෙනස් තත්ත්වයක් නිවැරදි පෙර පාසල් වලට ගිය ළමුන් අත්පත් කරගෙන තිබෙනවා. මේ තමා වයසට ගැලපෙන නිසි අධ්‍යාපනය. තමන්ගේ පරිණතියට ඒ කියන්නේ මෙචියුරිටි එකට ගැලපෙන නිසි අධ්‍යාපනය මේ අය අත්පත් කරගෙන තියෙනවා. මේ අය තමයි පළමු ශ්‍රේණියේ අධ්‍යාපනයට සූදානම්. පමණට වැඩි ඉගෙන ගත්ත කට්ටිය සූදානම් නැහැ. ඒගොල්ලෝ අර ඒගොල්ලන්ගේ ඉගෙනුම් උච්චය ලබා ගන්නටයි මේ යන්නේ. එතනින් පස්සෙම තියෙන බැස්මක්. ඉතින් බොහොම අන්තරාදායක තත්ත්වයකයි අය සිටින්නේ. හැබැයි අර කවදාකවත් පෙර පාසල් නොගිය අය පළවෙනි ශ්‍රේණියේ ඉගෙනුමට සූදානම් නැහැ. නිසි විදියට සූදානම් ලැබලා තියෙන්නේ නිවැරදි පෙර පාසල් වලට ගිය අය. නමුත් බහුතරය මේ කාණ්ඩයට අයත් නොවීම පළමු ශ්‍රේණියේ උගන්වන ගුරුවරුන් අපහසුතාවට පත් කරනවා. ඒ අනුව පළවෙනි ශ්‍රේණියෙන් අරමන සිසු ඉගෙනුම් විෂමතා තව තවත් පුළු වෙනවා. ඔව් ඉතින් මෙතෙන්දි වෙන්නේ විෂය මාලාවක් පළවෙනි ශ්‍රේණියේ ගුරුවරයාට දීලා තියෙනවා. ජාතික මට්ටමින් හදපු. ඒක කියනවා පටන් ගන්න ඕන තැන සියල්ල කරලා පෙර පාසල් අධ්‍යාපනය හරහා ඒ සියල්ල කරලායි පළවෙනි ශ්‍රේණියට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ නිසායි පළවෙනි ශ්‍රේණිය උගන්වන ගුරුවරයා අපහසුතාවට පත් වෙන්නේ. ඒ විෂමතාව ඉගෙනුම් විෂමතාව පළවෙනි ශ්‍රේණිය ඇති වෙනවා. ශ්‍රේණියෙන් ශ්‍රේණිය ළමයි ඉහළ යනකොට මේ ඉගෙනුම් විෂමතාව වැඩි වෙනවා. මේකට හේතුව තමයි ස්වයංක්‍රීය අර උසස් ඉහළ දැමීමේ ක්‍රියාවලිය. අපි කියනවා ඉංග්‍රීසියෙන් automatic promotion කියලා. ඒ කාලේ automatic promotion තිබුණේ නෑ. නමුත් double promotion තිබුණා. යමෙක් දක්ෂ නම් එයාට එක පන්තියක් කරලා ඊළඟ පන්තියට යන්න පුළුවන්කම තිබුණා. නමුත් අවශ්‍ය ප්‍රාප්ති මට්ටම් ළඟා කරනු ගන්න ළමයි පාසල විසින් හඳුනාගෙන ඒ පන්තියේම නැවත රඳවා ගත්තා. අද පන්තියක ඉන්න විශේෂයෙන්ම ජාතික පාසල් වල පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව බලනකොට අපට දෙවතාවක් එකම පන්තියේ ළමයෙකුට රැඳී සිටින්න අවස්ථාව ලබා දෙන්න අපහසු වෙලා තියෙනවා. නමුත් ඒක බරපතල දුර්වලතාවක් වශයෙන් මා දකිනවා. එතකොට මේ தත්ත්වය කියන්නේ තමන් ඉගෙන ගන්නා විෂය පිළිබඳව මූලික ප්‍රජානන හැකියා දෙක වන දැනුම හා අවබෝධයවත් ලබා ගන්න වැඩි සිසු පිරිසකට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එතකොට අර මූලික හැකියාව නැතුව
6 වෙනි ශ්‍රේණියට අවශ්‍ය ප්‍රාප්ති මට්ටම් ළඟා කරගන්න නැතුව 7 වෙනි ශ්‍රේණියට යනවා. 7 වෙනි ශ්‍රේණියට ගියාම අලුත් විෂය කරුණු ගන්න. වඩා ගැඹුරු විෂය කරුණු ගන්න. එහෙනම් එතකොට ඒ විෂය කරුණු සම්බන්ධව අර මූලික හැකියාව දෙකවත් මූලික ප්‍රජාන හැකියාව දෙකවත් මොනවද මූලික ප්‍රජාන හැකියාව දෙක? බ්ලූම් තමන්ගේ අරමුණු වර්ගීකරණ දෙක යටතේ ඉදිරිපත් කරපු දැනුම හා අවබෝධය. එහෙම නැත්නම් තේරුම් සිහිපත් කර ගැනීම හා තේරුම් ගැනීම කියන ඒ කාරණා දෙකවත් මේ ළමුන්ට අත්පත් කරගන්න බැරි වෙනවා. මූලික ප්‍රජානන හැකියාව දෙකවත් ඊට පස්සේ අත්පත් කරගන්න බෑ. මේ සිසු ඉගෙනු විෂමතා එන්න වැඩි වෙනකොට පළමු ශ්‍රේණිවල ඉගෙන ගන්න ඕන දේවල් ඉගෙන ගන්න නැතුව සාක්ෂාත් කරගන්න නැතුව ඉහළ පන්ති වලට ආවම විශාල අසාධාරණයක් ළමයින්ට සිදු වෙනවා. දරන්න බැරි බරක්. මොකද්ද වෙන්නේ? තමන් ඉගෙන ගන්න විෂය පිළිබඳ මූලික ප්‍රජානන හැකියාව දෙක වන දැනුම හා අවබෝධය. ඒ කියන්නේ මුල් වර්ගීකරණයේ පදවලින් අලුත් වර්ගීකරණයේ පදවලින් කියනවා නම් අපි කියනවා remembering and understanding. සිහිපත් කර ගැනීම හා තේරුම් ගැනීම කියන ඒ කාරණා දෙකවත් ලබා ගන්න වැඩි සිසු පිරිසකට ඉඩ දෙන්නේ නැහැ. එදා ගුරුවරුන් තම පාඩම් වලට සූදානම් වුණේ ප්‍රජානන, ආවේදනික හා මනෝශාලක ක්ෂේත්‍රයන්ට අදාළ ඉගෙනුම් අරමුණු වෙන්වෙන්ව පෙළගස්වමින්. මේක බොහෝ කලට විශ්ච දෙයක්. එතකොට අපි දන්නවා අධ්‍යාපනයේ ක්ෂේත්‍ර තුනක් තියෙනවා. cognitive domain ප්‍රජානන ක්ෂේත්‍රය, affective domain ආවේදනික ක්ෂේත්‍රය සහ psychomotor domain මනෝශාලක ක්ෂේත්‍රය. ගුරුවරුන් පුහුණු කළේ තමන්ගේ පාඩම් වලට ඒගොල්ලෝ සූදානම් වෙන්න කියලා උපදෙස් ලැබුණේ මේ ක්ෂේත්‍ර තුනේ අරමුණු වෙන්වෙන්ව සඳහන් කරලා. එහෙනම් එදා ගුරුවරුන් තමන්ගේ පාඩම් වලට සූදානම් වුණේ කොහොමද? ප්‍රජානන, ආවේදනික හා මනෝශාලක ක්ෂේත්‍රයන්ට අදාළ ඉගෙනුම් අරමුණු වෙන්වෙන්ව පෙළගස්වමි. ගාන්ධි මැතිතුමා පෙන්වා දුන් අනුපිළිවෙල මේ වුවත් වටහිර පොතපත පෙන්වා දෙන්නේ දැනුම, කුසලතා, ආකල්ප කියන අනුපිළිවෙල. head heart hand නෙමෙයි, head hand heart කියන අනුපිළිවෙලයි ඒගොල්ලෝ පෙන්වලා දෙන්නේ. දැනුමින් කුසලතාවලට ඍජුවම යාමේ දුෂ්කරතා තිබෙන බව මේ වන විට ඔබ දන්නා කාරණයක්. දැනුම තිබුණට එයාට කෙලින්ම කුසලතාවලට යන්න බෑ. අප ලබන දැනුම අප හදවත් සසල කරන්නේ නැත්නම්, එම දැනුම කෙරෙහි විශ්වාස අප තුළ ගොඩ නැගෙන්නේ නැත්නම්, එම දැනුම භාවිතයට අප යොමු වෙන්නේ නැහැ. මේක අපි කාටත් සත්‍යයක්. අපේ ඔළුවට නොඑක් දේවල් දාන්න පුළුවන්. නමුත් අපිට ඒ ගැන කිසිම උවමනාවක් ඇති වෙලා නැහැ. ඒ ගැන විශ්වාස නැහැ. අපිට අපේ හදවතේ යනුව සසල වෙන්නේ නැහැ. එහෙනම් අපි ආවිද ওই දැනුම අත්හදා බලන්න. අන්න එහෙනම් දැනුම ලැබූ පමණින් කුසලතා සංවර්ධනය කරගන්න පුද්ගලයෝ යොමු වෙන්නේ නැහැ. හදවතේ ඇතිවන මේ සසල වීම හා විශ්වාස තමයි චිත්ත වේගික බැඳීම් ලෙස මා පෙර දිනක ඔබට හඳුන්වා දුන්නේ. අලුත් පදයක් emotional involvements කියනවා. ඔව්, මේ චිත්ත වේගික බැඳීම. එතකොට හදවතේ ඇතිවන සසල වීම හරහා තමයි මේ චිත්ත වේගික බැඳීම ඇති වෙන්නේ. හදවතේ ඇතිවන විශ්වාස මත තමයි චිත්ත වේගික බැඳීම ඇති වෙන්නේ. එහෙනම් මේ චිත්ත වේගික බැඳීම තමයි අපි අර දැනුමෙන් කුසලතාවලට ගෙනියන්නට අප උනන්දු කරන්නේ. මම මේක පෙර දවසක හඳුන්වා දුන්නා. ප්‍රජානන හැකියාව මුල් කර ඉගැන්වීම වම් මොලේ සංවර්ධිත විචාරශීලී ළමුන්ට ගැලපුණත් දකුණු මොලේ සංවර්ධිත නිර්මාණශීලී අයට එය එතරම් ගැලපෙන්නේ නැහැ. මේ අය වඩාත් කැමති යම් කාර්යයක යෙදෙමින් ඉගෙන ගන්න. මෙසේ කුසලතා සංවර්ධනයෙන් ඉගෙනුම ආරම්භ කරන මේ පිරිසට දැනුම් අවශ්‍යතාව මතුවන්නේ පසු අවස්ථාවකදී. මේ දැනුම කෙරෙහි චිත්ත වේගික බැඳීම් ඇති කරගන්න මේ අය එම දැනුම වඩවා ගන්න උනන්දු වෙනවා. ඉතින් මෙතන කාන්තා පුරුෂ කියන පාර්ශ්ව දෙක ගැනම මෙතෙන්දී අපි කතා කරනවා.
එතකොට ඒ දෙගොල්ලෝ දෙවිදියකට ඉගෙන ගන්න. ඒ කියන්නේ අර විශේෂ දැනුම ලැබලා විශේෂ දැනුමින් ආරම්භ කරලා ඉගෙන ගන්න දක්ෂ අය බහුතරයක් කාන්තාව දැනුම ලැබුවට ඒගොල්ලෝ ඉස්සරහට යන්නේ. කිසි කෙනෙක් දැනුම ලැබුවට ඉස්සරහට යන්නේ. ඒ දැනුම කෙරෙහි චිත්ත වේගික බැඳීම ඇතිවෙනොත් පමණයි ඒගොල්ලෝ ඒ දැනුම ඔස්සේ ඉස්සරහට ගිහින් කුසලතා සංවර්ධනය කරගන්නේ. තවත් අය විශේෂයෙන් පිරිමි ළමයි කාර්යයකදී ඉගෙන ගන්නේ. ඒගොල්ලෝ කැමති වැඩ කරන්න. අන්න එහෙනම් ඒගොල්ලෝ පටන් ගන්නෙ කුසලතා සංවර්ධනය. ඒගොල්ලෝ ඉගෙන ගැනීම පටන් ගන්නෙ කුසලතා සංවර්ධනය. මේ කුසලතා සංවර්ධනය කරනකොට ඒගොල්ලන්ට පේනවා යම් යම් දැනුමේ අඩුපාඩු ඒගොල්ලෝ ළඟ තියෙනවා කියලා. දැන් ඒගොල්ලෝ ඒ දැනුම හොයා යන්නට ඒගොල්ලන් තුළ උනන්දුවක් ඇති වෙනවා. ඒගොල්ලන් තුළ චිත්ත වේග බැඳීම ඇති වෙනවා. මේ දැනුම මා හොයා යා යුතුයි. හදවත් සසල කරනවා, විශ්වාස ගොඩනගෙනවා, චිත්ත වේග බැඳීම ඇති වෙනවා. ඒ නිසා මේ කුසලතා වලින් තව ඉදිරියට යන්න නම් මේ දැනුම මට අවශ්‍යයි කියලා හදවත් කියන නිසා ඒගොල්ලෝ ඒ සම්බන්ධව ගිහිල්ලා අර පාසලේදී ලබා ගන්න බැරි වෙච්ච දැනුම දැන් ලබා ගන්නවා. එතකොට ඔය ලී වැඩ කරන අය, වඩු වැඩ කරන අය හොඳට ගණන් හදනවා. නමුත් ඉස්කෝලේදී ගණන් උගන්වන්න අපට ඒ අයට බැරි වුණා. ඒ අය ගණන් හදන්නෙත් අර වම් මොලේ සංවර්ධනය වෙච්ච අය ගණන් හදන විදිහට නෙමෙයි. ඒගොල්ලෝ අමුතුම ක්‍රමයකින් ඒ ගණිත කර්ම ඉගෙනගෙන තියෙනවා. එහෙනම් එතෙන්දී ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ අර කුසලතා එක්ක වැඩ කරනකොට කුසලතා සංවර්ධනයට කටයුතු කරනකොට ඒගොල්ලෝ තුල ඇතිවෙච්ච හැඟීම් මේ දැනුම තියෙන්න ඕනේ කියන හැඟීමක් ඇති වුණා. චිත්ත වේගික බැඳීමක් ඇති වුණා. ඒ නිසා කිසි කෙනෙක් බල කරනකම් ඒගොල්ලෝ හිටියේ නෑ. ඒගොල්ලෝ අවශ්‍ය විදියට ගිහිල්ලා අවශ්‍ය අය හමු වෙලා මේ දැනුම ඒ කුසලතාවන්ට අදාළ දැනුම් ඒගොල්ලෝ එක්රැස් කළා. ඒක නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෘත්තීන්හි ප්‍රවීණින් බවට පත් වුණා. දැනුම ආකල්ප හා කුසලතා වෙන්වෙන්ව සංවර්ධනය සඳහා කටයුතු කළ යුගයේදී අප මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් තිබුණා. මේ ගැටලුවට හේතු වුණේ වර්ෂාවසාන පාසල් පරීක්ෂණය. අපි කියනවා end of term test කියලා. end of year test. වර්ෂාවසාන කියන්නේ end of year. වර්ෂාවසාන පරීක්ෂණ හා පොදු විභාග public exams. මේවා ලිඛිත විභාග. ඉංග්‍රීසියෙන් කියනවා written test කියලා. ගතානුගතික ක්‍රම පිළිවෙත් යොදාගෙන සකස් කළ මේ විභාග මිනුමට ලක් කළේ විෂය දැනුම subject knowledge. විෂය ආකල්ප හා විෂය කුසලතා මිනුමට ලක් කරන්න මේ විභාගවලට හැකියාවක් තිබුණේ. මේ தත්ත්වයේ තේරුම් ගත් අපේ ගුරුවරුන් විභාග ජයපතා දැනුම පමණක් ළමුන්ට පවරා දීම ආරම්භ කළා. දෙමව්පියන්ද මේ සඳහා විශාල සහයෝගයක් ගුරුවරුන්ට ලබා දුන්නා. යහපත් ආකල්ප හා ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය කුසලතා සාක්ෂාත් කරගන්න මේ අනුව ළමුන්ට ඉඩ ලැබුණේ නැහැ. මේ සියල්ලේම ප්‍රතිඵලය වුණේ රටට බරක් වූ තරුණ පිරිසක් පාසලින් සමාජයට පිටමං වීම. මේ තමයි විභාග අපට කරලා තියෙන වින්නැහිය. මොන ක්‍රමයාවත් විභාග හරස් වෙනවා. දැන් ඒ කාලේ නම් දැනුම ආකල්ප කුසලතා වෙන වෙනම තමයි ලබා දුන්නේ. ඒක පිළි අරගෙන තිබුණා. ගුරුවරුන් පුහුණු කළ දැනුම ආකල්ප කුසලතා වෙන වෙනම ලියන්න. ප්‍රජාන ක්ෂේත්‍රය අරමුණු ඉස්සෙල්ලා ලිව්වා. ඊළඟට ඇත්තට ක්‍රමයට ලියනවා නම් මනෝචාලක ක්ෂේත්‍රය අරමුණු ලියන්නේ. අවසානයේට තමයි ආවේදික ක්ෂේත්‍රය අරමුණු ලියන්නේ. ඊට පස්සේ මේ අරමුණු තමයි දරුවන් වෙනුවෙන් සාක්ෂාත් කරන්න ගුරුවරුන් උත්සාහ ගන්නේ. නමුත් සිදු වෙන්නේ කුමක්ද? මේ ලිඛිත විභාග පාසල් වර්ෂයක අවසානයේ දෙන ලිඛිත විභාගයේ වර්ෂ අවසාන පරීක්ෂණයේ වගේම පොදු විභාග මොකද කළේ? ඒවා ලිඛිත විභාග. ඒවා ගතානුගතික විභාග. දැනුම පදනම් කරන් තමයි ඒවා සකස් වුනේ. ඒවට පුළුවන් වුණේ අර දැනුම මනින්න විතරයි. ආකල්ප මනින්නවත් කුසලතා මනින්නවත් ඒවා සංවර්ධනය කරගෙන තිබුණේ සකස් කරගෙන තිබුණේ. ඒ නිසා අර දැනුම පමණක් මනින්න මේ පොදු විභාග යොදාගත්තා. මේ ටික
නැනවත් පිරිසට තේරෙනවා. ගුරුවරුන් බුද්ධිමත්. ඒගොල්ලන්ට තේරෙනවා මේ විභාග වලින් මනින්නේ අපි උගන්වන අරමුණු වලින් ත්‍යාකාරීක අරමුණු වලින් එක් වර්ගයක් පමණයි කියලා. ඒ තමයි ප්‍රජානන ක්ෂේත්‍රයේ අරමුණු විතරයි මේ මනින්නේ. ඒ ප්‍රජානන ක්ෂේත්‍රයේ අරමුණු උනත් අර නියම විදිහට හිතලා වඩවගත්ත ප්‍රජානන හැකියාව නෙමෙයි. ගුරුවරයා තමන් ළඟ තියෙන දැනුම ඔස්සේ ලබා දුන්නු හැකියාව තමයි මෙතන තියෙන්නේ. නිසි පරිදි වර්ධනය කරගත්ත ප්‍රජානන හැකියාවත් සිසුන් අත්පත් කරගෙන නැහැ. ඉතින් ගුරුවරුන් තේරුම් ගත්තා මේ ලිඛිත විභාග වලින් සිදු වෙන්නේ දැනුම පමණක්, ඒ කියන්නේ ප්‍රජානන හැකියාව වලට අදාළ දැනුම පමණක් මැනෙන තත්වයක් මේ ලිඛිත විභාග වලින් සිදු වෙනවා කියන එක ගුරුවරුන් තේරුම් ගත්තා. ඒ නිසා ඒගොල්ලෝ ටික ටික ආකල්ප දීම, කුසලතා දීම අතහැර දැම්මා. එතකොට ඒගොල්ලෝ ඉලක්ක කරා විභාග සමත් කිරීම තමයි ඒගොල්ලෝගේ ඉලක්කය. අපි කියනවා exam oriented education. විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනයක් ඇති උනේ මේ විදිහට. දෙමව්පියන්ටත් උනුනේ විභාග ජය පමණයි. ඒක නිසා දෙමව්පියෝ මේ ගුරුවරුන්ට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒක නිසා යහපත් ආකල්ප, ඒ වගේම ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය කුසලතා සාක්ෂාත් කරගන්න අපේ ළමයින්ට බැරි වුණා. මේ හැම එකේම ප්‍රතිඵලයක් වශයෙන් අපට රටට බරක් වෙච්ච තරුණ පිරිසක් පාසලෙන් සමාජයට පිටමං වීම ඇරඹුණා. මෙන්න අධ්‍යාපනයේ තියෙන වැරදුණු තැන් අපි මේවා සඳහන් කළ යුතුයි. නමුත් මේවා නිවැරදි කරන්න තාම නිවැරදි ක්‍රම සකස් වෙලා නැති බවත් මේ වෙලාවේදීම කියන්න කැමතියි. ඇයි මේ විභාග අවශ්‍ය? අපේ රට දුප්පත් රටක්. අපිට තේරීම් කරන්න සිදු වෙනවා. යම් කිසි සීමිත ඉඩ ප්‍රස්තාවන්ට, වරප්‍රසාදයන්ට සුළු පිරිසක් තෝරන්න සිදු වෙනවා. අන්න තේරීම් කරන්නයි මේ විභාග අපි පවත්වන්නේ. නැත්තම් විභාග නතර කරන්න තිබුණා. නමුත් නතර කරන්න බෑ. දුප්පත් රටක් වශයෙන් සෑම දෙනාටම සියලුම සම්පත් එක වගේ බෙදා දෙන්න බැරි නිසා ඇතැම් වරප්‍රසාද සමහර අයට පමණක් ලබා දෙන්න තේරීම් කරන්න සිදු වෙන නිසා මේ විභාගත් එක්ක ඉදිරියට යාම අද දක්වාම සිදු වෙනවා. දැන් කොහොම වුණත් මේ විභාග වලින් ඇති වෙන ප්‍රශ්නේ ජය ගන්න අධ්‍යාපනික පිරිස් වෙනස් ක්‍රම හෙව්වා. මේ දුර්වලතාව ජය ගැනීම සඳහා 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණය, විෂය නිපුණතා, ඒ කියන්නේ subject competencies, අර බුද්ධිමය සංවර්ධනයත් එක්ක මම රූප සටහනේ පෙන්වා දුන්නේ. අර මැද රවුමෙන් මම පෙන්වා දුන්නේ. බුද්ධිමය සංවර්ධනය වැඩෙන්නේ විෂය නිපුණතා එක්ක කියලා. එහෙනම් ඔය කියපු විභාග හා සම්බන්ධ දුර්වලතාව ජය ගැනීම සඳහා 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණය විෂය නිපුණතා පෙරදරි කරගත් නිපුණතාපාදක අධ්‍යාපන ක්‍රමයක් පාසලට හඳුන්වා දුන්නා. competency based education method එකක් කියලා කියනවා. එතකොට විෂය නිපුණතා පෙරදරි කරගෙන දැන් මෙතෙන්දී අපි අමතක කරන්න හොඳ නෑ මේ නිපුණතා කියන වචනේ මීට කලිනුත් 1999 විෂය මාලා ප්‍රතිසංස්කරණත් පාවිච්චි කළා. හැබැයි එදා තිබුණේ පොදු නිපුණතා 5ක් විතරයි. ඒ කියන්නේ සෑම ළමයෙක්ම වඩවා ගත යුතු විෂයට බද්ධ නැති ඕනම විෂයකින් වඩවන්න පුළුවන් පොදු නිපුණතා 5ක් විතරයි එදා තිබුණේ. නම් වශයෙන් මතක් කරනවා නම් sannivedanaya පිළිබඳ නිපුණතාව, ඊළඟට පරිසරය පිළිබඳ නිපුණතාව, ආගම හා සදාචාරය පිළිබඳ නිපුණතාව, විවේකය හා ක්‍රීඩාව පිළිබඳ නිපුණතාව සහ ඉගෙනුම කියන නිපුණතා 5 99 ප්‍රතිසංස්කරණ වල ඉඳලාම ආපු පොදු නිපුණතා 5. නමුත් නව සහස්‍රකේ පළවෙනි විෂය මාලා ප්‍රතිසංස්කරණය 2007 දී ආරම්භ වුණේ. මේ ප්‍රතිසංස්කරණය මැට්‍රියල් මේ ප්‍රතිසංස්කරණය පෙරදරි කරගත් නිපුණතා පාදක අධ්‍යාපනයේ ක්‍රම 2007 හඳුන්ලා දුන්නා. ඒක නිසා මොකක්ද උනේ? විෂය දැනුම, විෂය ආකල්ප හා විෂය කුසලතා වෙන්වෙන්ව සැලකිල්ලට ලක් කළේ නැහැ. මෙච්චර කලක් වෙන්වෙන්වයි සැලකිල්ලට ලක් කළේ. නමුත් 2007 දී ආරම්භ කරපු විෂය මාලා ප්‍රතිසංස්කරණය විෂය දැනුම, විෂය ආකල්ප හා විෂය කුසලතා වෙන්වෙන්ව සැලකිල්ලට ලක් කළේ නැහැ. ඒවා ඒකරාශී කරමින්
විෂය නිපුණතා සංවර්ධනය කර ගැනීමේ අවස්ථාව පාසල් සිසුන්ට ලබා දුන්නා. අන්න එහෙමයි විෂය නිපුණතා ඇති වෙන්නේ. නිපුණතාවක් කියන්නේ දැනුම නෙවෙයි, ආකල්ප නෙවෙයි, කුසලතාද නෙවෙයි. මේ සියල්ල එකතු වෙලා ගොඩ නැගෙන දීර්ඝ කාලීන පුරුද්දකටයි අප නිපුණතා කියන්නේ. මෙහි ආකල්ප ලෙස හැඳින්වෙන්නේ අප නිතර කතා බහට ලක් කරන අභිරුචි, ඉංග්‍රීසියෙන් නම් ඉන්ට්‍රස්ට්, වටිනාකම්, වැලියුස්, රසවිඳීම්, නැත්නම් අප්‍රීසියේෂන්ස් වැනි කාරණා නෙවෙයි. එතකොට KASP කියන මේ ආකෘතියේ නිපුණතා කියලා සඳහන් කරන්නේ එන්න මේ ආකෘතිය දැනුම, ආකල්ප, කුසලතා එකතු වෙලා ගොඩනගෙනවා පුරුදු, එහෙම නැත්නම් හැකියා. අපි මේක මේ ආකාරයෙන් දැන් මේ වෙලාවේදී බැලුවොතින් එතකොට මෙතන ආකල්ප කියලා කියන්නේ අර නිතර කතා බහට ලක් වෙන කෙනෙකුගේ ළඟ තියෙන අභිරුචි, ඕනෑකම්, ඉන්ට්‍රස්ට් නෙමෙයි, වටිනාකම්, අගයන් නෙමෙයි, එයා රස විඳින දේවල් අප්‍රීසියේෂන්ස් නෙමෙයි, යමෙක් ලබන දැනුම කෙරෙහි ඔහු ඇය ඇති කරගන්න චිත්ත වේගික බැඳීමයි මෙහි ආවේදනික සංරචකය. අන්න නැවත එනවා චිත්ත වේගික බැඳීම. මේක තමයි පෙරට ඇවිල්ලා තියෙන්නේ. ඉමෝෂන්ස් කියන එක අද පෙරට ඇවිල්ලා. ඉස්සර ආවේදනික ක්ෂේත්‍රය ගැන කතා කරනකොට ඉමෝෂන් කියන වචනේ ආවේ නැහැ. නමුත් දැන් ඒක පෙරට ඇවිල්ලා. එහෙනම් නිපුණතාවක් සම්බන්ධව මේ ඒ අකුරෙන් සඳහන් කරන ආකල්පය කුමක්ද? අර එදා කතා කරපු අභිරුචි, වටිනාකම්, රස විඳීම් නෙමෙයි. තමන් ලබන දැනුම කෙරෙහි ශිෂ්‍යයා ඇති කරගන්න චිත්ත වේගික බැඳීමයි මෙහි ආවේදනික සංරචකය. අද නිතර කතා බහට ලක් වෙන ඉගෙනුම්ඵල බොහෝ විට ප්‍රකාශයට පත් කරන්නේ නිපුණතා ලෙස. මේ ලර්නින් අවුට්කම්ස් ඉගෙනුම්ඵල අද හරියට කතා බහට ලක් වෙනවා. ඉගෙන ගන්න එක්කෙනා ඒ ඉගෙනීම අවසන් කරනකොට එයාට මෙන්න මේ හැකියාව තියෙනවා. මේ වගේ රටට දායක වෙන්න පුළුවන් වෙන්න ඕනේ. දීර්ඝ කාලීනව ලියන දෙයක්. ලර්නින් අවුට්කම්ස් ඉගෙනුම්ඵල. ඒතර අද ඉගෙනුම්ඵල නිතර කතා බහට ලක් වෙනවා. ඒ ඉගෙනුම්ඵල අපි ලියනකොට බොහෝ විට අපි ලියන්නේ නිපුණතා ලෙස. මොකද නිපුණතා කියන්නේ දවසකින් දෙකකින් සාක්ෂාත් කරගන්න දෙයක් නෙමෙයි. දීර්ඝ කාලීනව අප ලබන පුරුද්දක්, එහෙම නැත්නම් හැකියාව. පුරුද්ද, ප්‍රැක්ටිස්, හැකියාව, ඇබිලිටි කියලා මේ රූප සටහනේ සඳහන් කරලා තියෙනවා. මේ නිපුණතා සාක්ෂාත් කරගන්න සිසුන් දරන උත්සාහයන් ඔවුන්ගේ බුද්ධිමය සංවර්ධනයට දායක වෙනවා. එතකොට එහෙනම් දැන් අපේ ඉගෙනුම්ඵල වෙන්න නිපුණතා, මේ නිපුණතා හැදෙන්නේ සංරචක තුනක් එකතු වෙලා. දැනුම, ආකල්ප, කුසලතා. හොඳින්ම තේරුම් ගන්න ඕනේ නිපුණතාවක් කියන්නේ දැනුම නෙමෙයි. නිපුණතාවක් කියන්නේ ආකල්පත් නෙමෙයි. නිපුණතා කියන්නේ කුසලතාවක් නෙමෙයි. මේ සියල්ල එකතු වෙලා සිසුන් තුළ ගොඩනැගෙන පුරුද්දකට, එහෙම නැත්නම් හැකියාවකට තමයි නිපුණතා කියලා කියන්නේ. එහෙනම් මේ නිපුණතා ගොඩනැගීමේ ක්‍රියාවලිය ඔස්සේ නිපුණතා සාක්ෂාත් කරගන්න සිසුන් දරන උත්සාහයන් ඔස්සේ ඔවුන්ගේ බුද්ධිමය සංවර්ධනයත් ඇති වෙනවා කියලායි මේ කියන්නේ. අපේ රවුම් තුනේ මැද රවුම ගැනයි අපි තාම කතා කරන්නේ. එහෙනම් මේ බුද්ධිමය සංවර්ධනය සිදු වෙන ආකාරය අපි ඊළඟට සොයලා බලමු. වර්තමාන ගුරුවරුන් තම පාඩම් සැලසුම් කළේ යම් ගැටලුවක් මුල් කරගෙන. අපට වඩාත් වැදගත් වර්තමාන ගුරුවරුන් තමන්ගේ පාඩම් සැලසුම් කරන්නේ කිසියම් ගැටලුවක් මුල් කරගෙන. සිසුන් සාක්ෂාත් කරගත යුතු නිපුණතා මට්ටම් පදනම් කරගෙනයි ඔවුන් මෙම ගැටලු හඳුනාගත යුත්තේ. ඒතර නිපුණතාවක් ඇතුලේ නිපුණතාවට සුවිශේෂ දෙයක් තියෙනවා. අපි ඒක නිපුණතා මට්ටම් කියලා දැනට තේරුම් ගමු. පස්සේ මේවා ගැන දීර්ඝ වශයෙන් කතා කරනවා. නිපුණතා පුළුල් වැඩි නිසා, නිපුණතාවක් ඇතුලේ නිපුණතා මට්ටම් කිහිපයක් තියෙන නිසා මේ නිපුණතා මට්ටම් එකින් එක අරන් තමයි ගුරුවරුන් පාඩම් සැලසුම් කරන්නේ. එහෙනම් එතකොට ඒ ගුරුවරුන් පාඩම් සැලසුම් කළ යුත්තේ
කිසියම් ගැටලුවක් මුල් කරගෙන. මොකක්ද මේ ගැටලුව? සිසුන් සාක්ෂාත් කරගත යුතු නිපුණතා මට්ටම් පදනම් කරගෙනයි අපේ ගුරුවරුන් මේ ගැටලුව හඳුනාගත යුත්තේ. මේ කාරණය වටහා ගන්න අපි බුද්ධ ධර්ම විෂයට අදාළ පන්සල් භූමිය තුල වතාවත් හා වන්දනා නිවැරදිව ඉටු කරයි කියන නිපුණතා මට්ටම තෝරා ගනිමු. එතකොට මෙතන අපි මේ නිපුණතා මට්ටම මම මීට කලින් දවසකත් අරගෙන යම් කාරණා කියලා දුන්නා. මේක බුද්ධ ධර්ම විෂයට අදාළ නිපුණතාවක්. පන්සල් භූමිය තුල වතාවත් හා වන්දනා නිවැරදිව ඉටු කරයි කියන නිපුණතා මට්ටම අපි තෝරගන්න. අන්‍ය ආගම් වලට අයත් අය අන්‍ය ආගමිකයන්ටත් පුළුවන් තමන්ගේ සිද්ධාස්ථාන තුල කටයුතු කරන ආකාරය මේ විදිහටම සොයා බලන්න. එතකොට මේ යටතේ අපිට විසඳන්න තියෙන ගැටලුව කුමක්ද? 6 වෙනි ශ්‍රේණියේ ළමුන් නම් මේ නිපුණතාව සාක්ෂාත් කරගන්න යන්නේ පන්සල් භූමිය තුල කටයුතු කළ යුතු ආකාරය නොදැනීම අපේ ගැටලුව වෙන්න පුළුවන්. ඔව් 6 වෙනි ශ්‍රේණිය වගේ 15 ශ්‍රේණියකට මේ නිපුණතා මට්ටම තියෙන්නේ. එහෙනම් මේ වයසේ ළමයි තාම හරියට දන්නේ නැහැ පන්සල් භූමිය තුල කටයුතු කරන්න කොහොමද කියලා. අන්න ඒක වෙන්න පුළුවන් අපේ ගැටලුව. කොහෙන්ද මේ ගැටලුව මතු කරගත්තේ? අපේ නිපුණතා මට්ටම අධ්‍යයනය කරලා. මොකද්ද නිපුණතා මට්ටම? පන්සල් භූමිය තුල වතාවත් හා වන්දනා නිවැරදිව ඉටු කරයි කියන නිපුණතා මට්ටම. හොඳයි, දැන් මේ ගැටලුව හඳුනගත්තා. ළමයින්ට මේ හැකියාව තාම නැහැ. ඒක නිසා මේ හැකියාව ලබා දෙන්න තමයි අපි මේ නිපුණතා මට්ටම ඔස්සේ අපේ ක්‍රියාකාරකම් සම්පාදනය කරන්නේ. එහෙමනම් මෙම ගැටලුව විසඳීමට අප කටයුතු කරන්න ඕනේ කොහොමද? 21 වෙනි සතවර්ෂයේ ගුරුවරුන් මේ සඳහා තෝරාගන්නේ ගවේෂණය. ඔන්න බලන්න ප්‍රොබ්ලම් බේස්ඩ් ගැටලුවක් මුල් කරගත්තේ. නිපුණතා මට්ටම ඇසුරෙන් ගැටලුවක් අපිට හමු වෙනවා. එතකොට දැන් ගැටලුව තමයි මේ 6 වසරේ ළමයින්ට පන්සල් භූමිය තුල වතාවත් හා වන්දනා කරන හැටි ඒගොල්ලෝ දන්නේ නැහැ. එහෙනම් මේ ගැටලුව විසඳන්න 21 වෙනි සතවර්ෂයේ ගුරුවරුන් තෝරාගන්න ක්‍රමපිළිවෙත තමයි ගවේෂණය. මොකද්ද මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ? එක්ස්ප්ලොරේෂන්. නමුත් ආරම්භයේදීම සිසුන් ගවේෂණයට යොමු කරන්න ගුරුවරුන්ට පුළුවන් කමක් නැහැ. මේ සඳහා මොවුන් නියුක්ත කර ගැනීමට, මේ සඳහා සිසුන් නියුක්ත කරගන්න සිත් ගන්නා සුළු ආරම්භයක් ගුරුවරුන් සැලසුම් කරනවා. නියුක්ත කරගන්න ඉංග්‍රීසියෙන් කියනවා engage කියලා. හරි වැදගත්. ශිෂ්‍යයින් ඇද බැඳගත්තේ නැත්නම්, ආකර්ෂණය කරගත්තේ නැත්නම් අපි කොයිතරම් මහන්සි වුණත් ඉන් එහාට ප්‍රතිඵලයක් ලබන්න බෑ. ළමුන් සමග වැඩ කරනකොට ඒගොල්ලෝ ඇද බැඳ ගැනීම, ආකර්ෂණය කර ගැනීම හරිම වැදගත්. අපි මේකට කියනවා නියුක්ත කර ගැනීම නැත්නම් engage කර ගැනීම කියලා කියනවා. engagement කියලා කියනවා. මොකද්ද මේකට අවශ්‍ය වෙන්නේ? සිත් ගන්නා සුළු ආරම්භයක් ගුරුවරයා සකස් කරගන්න ඕනේ. පන්සල් භූමිය තුල වතාවත් හා වන්දනා ඉටු කරන ස්ථාන පෙන්වන චිත්‍රයක් මේදී ගුරුවරයාට යොදා ගන්න පුළුවන්. චිත්‍රයක් ගෙනාවේ පන්තියට. මොකද්ද මේ චිත්‍රය පෙන්වන්නේ? ඒ චෛත්‍ය, බෝධිය හා විහාරයේ ඇතුළත් චිත්‍රයක්. පන්සලක් ඇතුලේ අපි වතාවත් හා වන්දනා කරන ස්ථාන තුනක් තියෙනවා. ඉස්සලාම යන්නේ චෛත්‍යයට, ඊළඟට බෝධියට, ඊළඟට විහාරයට. මෙන්න මේ චිත්‍රය, මේ වන්දනා කරන ස්ථාන තුන තියෙන චිත්‍රයක් තමයි ගුරුවරයා සකස් කරගෙන ආවේ. මේ චිත්‍රය තමයි ක්‍රියාකාරකම ආරම්භයේදී පන්තියට පෙන්වන්නේ. ඒ කුමක් සඳහාද? ළමයි ආකර්ෂණය කරගන්න ඉදිරියට සිදු කරන්න තියෙන ගවේෂණයට. මේ චිත්‍රය පන්තියට ඉදිරිපත් කරලා එහි අන්තර්ගතය ගැන ළමුන් විමසන්න පුළුවන්. ඔන්න දැන් අපි මෙහෙම තමයි පෙරදැනුම සිහිපත් කරන්නේ. ප්‍රශ්නෝත්තර ක්‍රමයට. සිත් ගන්නා සුළු යමක් පන්තියට ඉදිරිපත් කළා. මෙතෙන්දී නම් චිත්‍රය අපි ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා. ඒ ස්ථානවලදී බෞද්ධීන් කරන කටයුතු පිළිබඳව ප්‍රශ්න නගන්න පුළුවන්. අන්න එහෙම ප්‍රශ්නෝත්තර ක්‍රමයකට අපට කාරණා දෙකක් ඉටු කරගන්න පුළුවන්. එකක් ළමුන් ප්‍රබෝධයට පත් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉගෙනුමට නියුක්ත කරගන්න පුළුවන්.
ඒ වගේම ඒගොල්ලන්ගේ පෙර දැනුම මතක් කරගන්න ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ සියල්ලටම වඩා පන්ති ආරම්භයේදී කලබලයට පත් වෙලා ඉන්න ළමයි, නොවේසිල්ලෙන් ඉන්න ළමයි, කැළඹිලා ඉන්න ළමයි සංසුන් කරගන්නත් අපට මේ වගේ නියුක්තිකරණ අවශ්‍ය වෙනවා කියලා කියන්නට ඕනේ. ඔන්න නියුක්තිකරණයෙන් පස්සේ තමයි අපි ගවේෂණය ආරම්භ කරන්නේ. අපි කියනවා ඒකට කණ්ඩායම් ගවේෂණය කියලා. මේ සඳහා සිසුන් යොමු කරන්න ගවේෂණ උපදෙස් පතක් අපට අවශ්‍ය වෙනවා. එක්ස්ප්ලොරේෂන් ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් කියලා කියනවා. ඉන්ස්ට්‍රක්ෂන්ස් කියන්නේ උපදේශන වලට. මොන උපදේශනද? ගවේෂණ උපදේශන. අපි කියනවා ගවේෂණ උපදෙස් පතක් අපට අවශ්‍ය වෙනවා. ඒ උපදෙස් පත පෙන්වා දෙන ගැටලුවේ පැතිවලට අනුවයි සිසුන් කණ්ඩායම් වලට වෙන් කළ යුත්තේ. ගැටලුවේ පැති ඉතාමත්ම වැදගත් දෙයක්. සහයෝගී ඉගෙනුමේදී ඕනම ගැටලුවකට පැති තියෙනවා. හරියට අර වීදුරු ගෝලයක් ඇතුලේ ඉඳලා විවිධ කවුළු වලින් එළිය බලනවා වගේ හැම ගැටලුවකටම පැති තියෙනවා. ඒ පැතිවලට අනුව තමයි සිසුන් කණ්ඩායම් වලට වෙන් කරන්න තියෙන්නේ. චෛත්‍ය, බෝධිය හා විහාරය මේ ගැටලුවේ පැති ලෙස අපට සලකන්න පුළුවන්. එහෙනම් ළමුන් කණ්ඩායම් තුනකට බෙදන්නේ. පන්තිය 25ක වගේ ළමයි ගානක් ඉන්නවනම් අපිට කණ්ඩායම් තුනක් හොඳටම සකස් කරගන්න පුළුවන්. එක කණ්ඩායමක් චෛත්‍ය ගැන වැඩ කරන්න, තවත් කණ්ඩායමක් බෝධිය ගැන, තවත් කණ්ඩායමක් විහාරය ළඟ වැඩ කරන්න තමයි මේ කණ්ඩායම් සකස් කරගන්න සිදු වෙන්නේ. පන්තියේ ළමයි ගාන වැඩි නම් අපිට ගැටලුවේ පැති ගාන වැඩි කරන්න බෑ. මොකද්ද අපි කරන්නේ? ළමයි කණ්ඩායම් තුනක් වෙනුවට කණ්ඩායම් 6ක් ඇති කරලා එකම මාතෘකාව කණ්ඩායම් දෙකකට ලබා දෙනවා. ඒ කියන්නේ කණ්ඩායම් දෙකක් චෛත්‍ය ගැන, කණ්ඩායම් දෙකක් බෝධිය ගැන, කණ්ඩායම් දෙකක් විහාරය ගැන ගවේෂණය කරන්නයි අපි මේ විදිහට කණ්ඩායම් සකස් කරන්නේ. ඔන්න ඊළඟට තියෙනවා පොදු ප්‍රශ්න මාලාවක් ඔස්සේ සිසුන් කණ්ඩායම් ගවේෂණයේ නිරත කරවීම. පොදු ප්‍රශ්න මාලාවක් තියෙන්න ඕනේ. අපිට වෙන වෙන ප්‍රශ්න හැදුවති. චෛත්‍යයට එක ප්‍රශ්න වෙලක්, බෝධියට තව ප්‍රශ්න වෙලක්, විහාරයට තව ප්‍රශ්න වෙලක් හැදුවොත් මේ අදහස් එකතු කරලා පොදු තැනකට ළමයි ගේන්න බැරි වෙනවා. ඒ නිසා ඉතාමත්ම වැදගත්. මොකද්ද අපි කරන්න ඕනේ? පොදු ප්‍රශ්න මාලාවක් ඔස්සේ තමයි අපි සිසුන් කණ්ඩායම් ගවේෂණයට යොමු කරන්නේ. එහෙනම් පැති තුනක් ඔස්සේ මේ කණ්ඩායම් වැඩ කරන්න ඕනේ. නමුත් පොදු උපදෙස් මාලාවක් තමයි මේ අය පිළිපදින්නේ. මේ ප්‍රශ්න ඔස්සේ සිසු කණ්ඩායම් එක්රැස් කරන තොරතුරු ඉදිරිපත් කිරීමටත් ඒවා වැඩි දියුණු කිරීමටත් සිසුන්ට අවස්ථාව තියෙනවා. ප්‍රසන්ටේෂන්ස් තියෙනවා. ඔව් අපි කියනවා එක්ස්ප්ලනේෂන් තියෙනවා කියලා. තමන් අනාවරණය කරගන්න දේ අනිත් කණ්ඩායම් වලට ඉදිරිපත් කරනවා එක්ස්ප්ලනේෂන් කියලා කියනවා. ඒවා වැඩි දියුණු කරන්නත් අවස්ථාව තියෙනවා. ඉලැබොරේෂන් කියලාත් කියනවා. එහෙනම් තර්ක කරලා අනිත් අයගේ අදහස් වලට සවන් දීලා තර්ක මැද එතකොට ඒ වගේම අපිට පුළුවන් මේ අදහස් පෝෂණය කරගන්න. අපි ඉදිරිපත් කරන අදහස් අනිත් අය වැඩි දියුණු කරන්නට අපිට උදව් කරනවා. පෝෂණය කරන්නට උදව් කරනවා. මේ සියල්ල විචාරශීලී චින්තනයට, නිර්මාණශීලී චින්තනයට, සහභාගීත්ව ඉගෙනුමට හා සංනිවේදනයට යොමු වන්න සිසුන්ට අවස්ථාව ලබා දෙනවා. මේ තමයි අර C4. වෙනත් වචනින් කියනවා නම් පෙර දවසක මම ඔබට හඳුන්වා දුන්නු C4 සාක්ෂාත් කර ගැනීමට මේ ක්‍රමවේදය සිසුන්ට ඉඩ සලසනවා. critical thinking C අකුරින් පටන් ගන්න. creative thinking creativity C අකුරින් පටන් ගන්න. සහභාගීත්ව ඉගෙනුම collaboration C අකුරින්. communication සංනිවේදනය C අකුරින්. මේ සියලුම දේට අවස්ථාව තියෙන ඉතාම හොඳ ක්‍රමයක් මේ ගවේෂණ ඔස්සේ ඉගෙන ගන්නට සිසුන් ලබන අවස්ථාව. සිත් ගන්නා සුළු ආකාරයෙන් පන්තිය ආරම්භ කරන 21 වෙනි සියවසේ ගුරුවරයා ළමුන් යොදවන්නේ කණ්ඩායම් ගවේෂණයක. සිත් ගන්නා සුළු ආකාරයෙන් පන්තිය ආරම්භ කළා. එන්ගේජ් කරගත්තා. කවුද මේ 21 වෙනි සියවසේ ගුරුවරයා? දැන් ඊළඟට තමයි යා ළමයි කණ්ඩායම් ගවේෂණයට යොමු කරන්නේ. ඒ අනුව කතාවෙන් හෝ ප්‍රශ්නකරණයෙන් හෝ විෂය දැනුම සිසුන්ට ලබා දෙන්න මේ ගුරුවරුන් යොමු වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ ගුරු කතාව අඩු වෙනවා. එතකොට අර මුල් යුගයේ ගුරුවරු දිගටම කතා කළා.
දෙවන යුගයේ ගුරුවරු අර පෙර දැනුම සිහිපත් කරන්නට කතා කළා. ප්‍රශ්න කරණයෙන් ඒගොල්ලෝ ළමයි එක කතා කළා. නමුත් වර්තමාන 21 වෙනි සතවර්ෂයේ ගුරුවරු මේ කතාවෙන්වත් ප්‍රශ්න කරණයෙන්වත් විෂය දැනුම සිසුන්ට ලබා දෙන්න ඒගොල්ලෝ යොමු වෙන්නේ නැහැ. ගවේෂණයේ යෙදෙන සිසුන් නන් අයුරින් කටයුතු කරමින් මේ විෂය දැනුම සොයා ගන්නවා. මේක තමයි මේ ක්‍රමවේදයේ තියෙන හරය. find out knowledge and meaning කියනවා. ගුරුවරයා ලබා දෙන දැනුම නෙමෙයි, ලබා දෙන අර්ථය නෙමෙයි. මේ ළමයි නන් අයුරින් දැනුම සොයා යනවා, අර්ථය සොයා යනවා. නව දැනුම, නව අර්ථ මේගොල්ලෝ ගොඩනගනවා. මේ යටතේ මුලින්ම සිදුවන්නේ තමන් ළඟ තිබෙන අදාළ දැනුම මතකයට නගා ගැනීම. ඔන්න අපි එනවා දැන් remembering. new terms පැත්ත බලන්න දකුණු පැත්ත. බ්ලූම්ගේ සංශෝධිත වර්ගීකරණයේ දකුණු පැත්ත. අපි දැන් කතා කරන්නේ remembering ගැන. කොහොමද මේක පන්ති කාමරේ මේ නව අධ්‍යාපන ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි මා ඔබට මේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නේ. මුලින්ම සිදු වෙන්නේ මොකද්ද? තමන් ළඟ තිබෙන අදාළ දැනුම මතකයට නගා ගැනීම. වතාවත් හා වන්දනාවලට අදාළව තමන් ළඟ යම් දැනුමක් තියෙනවා නම් ඒක මතකයට නගා ගැනීම තමයි දැන් ඒක මතකයට නංවාලීමට සිසුන්ට උදව් කිරීම තමයි ගුරුවරයා කරන්නේ. සිසුන්ට උදව් කරනවා. දීර්ඝකාලීන මතක ගබඩාවේ තිබෙන දැනුම් සමග සසඳමින් අදාළ දැනුම හඳුනා ගැනීම මෙහිදී සෑම ළමයෙකුම කළ යුතු වෙනවා. ගවේෂණයට ගිහිල්ලත් මේක කරන්න වෙනවා. ආරම්භයේදී පෙර දැනුම සිහි කරනකොට යම් යම් කාරණා ගුරුවරයා ප්‍රශ්න කරණයෙන් මතක් කරලා දුන්නා. දැන් ළමුන් ඉන්නේ කණ්ඩායම් වල. දැන් ගුරුවරයා හැම නිතරම මැදිහත් වෙන්නේ නැහැ. ළමුන්ට තනියෙන් වැඩ කරන්න අවස්ථාව දෙනවා. එහෙනම් මොකද්ද හැම ළමයෙක්ම තනියෙන් කරන්නේ? දීර්ඝකාලීන මතක ගබඩාවේ, ඒ කියන්නේ long term memory එකේ තියෙන දැනුම් සමග සසඳමින් අදාළ දැනුම හඳුනා ගැනීම මෙහිදී සෑම ළමයෙකුම කළ යුතු වෙනවා. එසේ හඳුනාගත් දැනුම ඊළඟට සිහිපත් කරගන්නවා. අන්න recognize and recall. මම මේක හොඳින් පැහැදිලි කරලා දුන්නා කලින් සැසියකදී. මේ identify කියන එකයි recognize කියන එකයි වචන දෙකක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඉංග්‍රීසි භාෂාවේ වචන දෙකක් තියෙනවා. පද දෙකක් තියෙනවා. නමුත් සිංහලෙන් අපි මේ දෙකටම කියන්නේ හඳුනා ගැනීම කියලා. recognize කියලා කියන්නේ ඇත්තෙන්ම වෙනත් දෙයක් සමග සසඳලා කරන හඳුනා ගැනීම. එතකොට තවත් හඳුනා ගැනීමක් තියෙනවා. ගැටලුවක් හඳුනා ගැනීම වගේ එහෙම සැසඳීමකින් තොරව කරන හඳුනා ගැනීමක් තියෙනවා. එහෙනම් මේ remembering කියන එකේ කොටස් දෙකක් තියෙනවා. දීර්ඝකාලීන මතක ගබඩාවේ තියෙන දැනුම් සමග සසඳමින් අදාළ දැනුම හඳුනා ගැනීම නැත්නම් recognize කිරීම සෑම ළමයෙකුම කළ යුතු වෙනවා. එසේ හඳුනාගත් දැනුම ඊළඟට සිහිපත් කරගන්නවා. recall කියන්නේ මේකට. මෙසේ සිසුන් ගොඩනගා ගන්නේ පහළ මානසික හැකියාව පෙළක්. lower order mental skills කියන වචනය දැන්ටමත් ඔබ දන්නවා. අපි බලමු මොනවද මේ පහළ මානසික හැකියාව කියලා. අපි ඒවා මේ විදිහට ලියන්න පුරුදු වෙලා ඉන්නවා. පන්සල් භූමිය තුල සිදු කරන කටයුතු නම් කිරීම. පන්සල් භූමිය තුල සිදු කරන කටයුතු නම් කිරීම හා නිර්වචනය කිරීම. මොනවද මේ කටයුතු? වතාවත් හා වන්දනා. එහෙනම් නම් කරන්න පුළුවන්. පන්සල් භූමියක සිදුවෙන කටයුතු මොනවද ළමයිනේ කියලා ඇහුවොත් වතාවත් සහ වන්දනා කියලා කියන්න පුළුවන් වෙනවා. අන්න නම් කරනවා. කටපාඩමින් කරන්නත් පුළුවන්. නිර්වචනය කරනවා. ඒකත් පහළ මානසික හැකියාව. වතාවත් කියන්නේ මොනවද? වන්දනා කියන්නේ මොනවද කියලා ඒක තමන්ගේ වචනයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තමයි නිර්වචනය. එම කටයුතු සිදු කරන ස්ථාන පෙළ ගැස්වීම. ලිස්ටිං. එතකොට ඩිෆයිනිං, නේමිං මේ ඔක්කොම පහළ මානසික හැකියාව. එතකොට එම කටයුතු සිදු කරන ස්ථාන පෙළ ගැස්වීම. ලිස්ටිං. මොකද්ද පෙළ ගැස්වීම? චෛත්‍ය, බෝධිය, විහාරගය කියන ඒ අනුපිළිවෙල තමයි අපි නිවැරදි උත්තරේ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. එම පෙළ ගැස්වීම සඳහා පදනම් කරගන්න සාධක විස්තර කිරීම මේ සඳහා උදාහරණ කීපයක්. එතකොට පෙළ ගැස්ුවට මදි. දැන් ඇයි මෙහෙම පෙළ ගැස්ුවේ? මොකද්ද මෙතන තියෙන තර්කය? කියලා අහන්න පුළුවන්. අන්න එහෙනම් හේතු දක්වන්න සිදු වෙනවා. ඇයි මෙහෙම මම පෙළ ගැස්ුවේ? එතෙන්ට බලපාලා තියෙන සාධක මොනවද කියලා කියන්න පුළුවන්කමත් මෙහිදී වැදගත් වෙනවා.
බ්ලූම්ගේ වර්ගීකරණයේ දෙවන පියවර තේරුම් ගැනීම. ඔබට පේනවා අන්ඩර්ස්ටෑන්ඩින් කියන පදේ ලියා තියෙනවා. මේද සෑම සිසු දරුවෙකුම අනිවාර්යයෙන්ම අත්පත් කරගත යුතු පහළ මානසික හැකියාව. අපි දැන් අන්ඩර්ස්ටෑන්ඩින් ගැන කතා කරා. ඒතර රිමෙම්බරින් වගේම අන්ඩර්ස්ටෑන්ඩින් කියන්නේ පහළ මානසික හැකියාව. කුඩා කණ්ඩායම් වල වැඩ කරන දරුවන් මෙවැනි කාර්යවලදී තනි වෙන්නේ නැහැ. තමන්ට නොතේරෙන දේ සම වයස් කණ්ඩායමේ අන් අය විමසලා දැනගන්න මේ අයට අවස්ථාව තියෙනවා. ඒ පමණක් නොවේ වැඩිහිටියන් විමසන්න, පොතපත කියවලා දැනුම ලබන්න, අන්තර්ජාලයෙන් එමත් නැත්නම් පරිසරයෙන් ඉගෙන ගන්න මේ අයට ඕනෑතරම් ඉඩ ප්‍රස්ථා තියෙනවා. ඒකට තමන් ළඟ තියෙන දැනුම ආවර්ජනය කරගත්තට පස්සේ ඊළඟට ඒ දැනුම ගැන අපිට මේ ඒ දැනුම නිරවුල් කරගන්න ඕනේ. පැහැදිලි අදහසක් ඒ ගැන ලබා ගන්න ඕනේ. එහෙනම් අපිට ඒ සඳහා විවිධ අයගේ සහාය ලබා ගන්න පුළුවන්. තමන්ගේ සමවයස් කණ්ඩායම තමන් සමග ඉන්නවා, පන්තියේ ළමයි කොටසක් තමන් ළඟ ඉන්නවා. ඒගොල්ලන් විමසන්න පුළුවන්. වැඩිහිටියන් විමසන්න පුළුවන්. පොතපත කියවලා දැනුම ලබා ගන්න පුළුවන්, විශේෂයෙන්ම පෙළ පොත. එතකොට අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් ඒ ක්‍රමයට සමහර විෂය කරුණු ඉගෙන ගන්න පරිසරය අපිට උදව් කරනවා. එහෙනම් විවිධ මාධ්‍ය, විවිධ මූලාශ්‍රෝස්සේ අපිට පුළුවන් මේ අපි මතු කරගත්ත දැනුම පිළිබඳ අපේ අවබෝධය වැඩි කරගන්න. දැන් අපි එනවා බ්ලූම්ගේ වර්ගීකරණයේ තෙවන පියවරට. මේ පියවර සිසු කණ්ඩායම් උනන්දු කරන්නේ තමන් හඳුනාගෙන තේරුම් කරගෙන තිබෙන දැනුම යොදවන්න. එහෙම නැත්නම් භාවිත කරන්න. මොකද්ද මේකට අපි ඉංග්‍රීසියෙන් කියපු වචනය? අපි කිව්වා ඇප්ලිකේෂන්, ඇප්ලයින් කියලා කිව්වා. එතකොට තමන් මතකයට නගාගෙන එතකොට තේරුම්ගෙන තියෙන දැනුම දැන් අපි යොදවන්න තමයි යන්නේ. ඒතර මේ අතේ දැන් ගුරුවරයා කියලා දෙන්නේ නැහැ දැන්. මේ අතේ සිසුන් මේ දැනුම භාවිත කරලා තියෙන හැටි විමසනවා. භාවිත අවස්ථා විමසා බලනවා. ඊළඟට ඒ අවස්ථා විශ්ලේෂණයට හා ඇගීමට ලක් කරනවා. මේ සියල්ල නව අදහස් උත්පාදනය සඳහා ඔවුන්ට දොරටු විවෘත කරනවා. generation of new ideas. මේ ඉනිමගේ යනකොට දන්නා දේ මතක් කරගෙන ඒවා තේරුම් අරගෙන භාවිත අවස්ථා විමසමින් විශ්ලේෂණය ඇගීම ආදිය කරමින් මේ ඉනිමගේ අපි ඉහළ මානසික හැකියාව වෙත ගමන් කරනකොට මොකක්ද වෙන්නේ? නව අදහස් උත්පාදනය සඳහා දොරටු විවෘත වෙනවා. වත්මන් බෞද්ධයින් පන්සල් භූමිය තුල වතාවත් හා වන්දනා කරන්නේ කෙසේද? ඔන්න දැන් භාවිත අවස්ථාව විමසනවා. මෙසේ හඳුනා ගනු ලබන භාවිත අවස්ථාවන්නේ මූලික සංරචක මොනවාද? එම සංරචක එකිනෙකට සම්බන්ධ වී තියෙන්නේ කෙසේද? මං පෙර දවසෙත් පෙන්වලා දුන්නා මේ විශ්ලේෂණය කියන එකේ කොටස් දෙකක් තියෙනවා. යමක් කොටස් වලට කැඩීම, ඒකේ සංරචක හඳුනා ගැනීම. ඊළඟට ඒ සංරචක එකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය හඳුනා ගැනීම. මම ඔබට ජිග්සෝ පසල් එකක් මතක් කරා. ඒ පසල් එකේ පුංචි කෑලි තියෙනවා. ඒ කෑලි ගලවලා මේ පින්තූරයේ කෑලි වලට කඩන්න පුළුවන්. නමුත් පාට අනුව ඒ රූප සටහනේ කොටස් අනුව ඒ රූපවල ස්වභාවය අනුව නැවත ඒ කෑලි එකතු කරන්න පුළුවන්. එහෙනම් විශ්ලේෂණය යටතේ කොටස් දෙකක් තියෙනවා. මේ සමස්තයේ හැදිලා තියෙන සංරචක මොනවද කියන එක හොයන එක එකක්. අනිත් එක තමයි ඒ සංරචක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය හොයන එක දෙවෙනි කාරණේ බවට පත් වෙනවා. මෙන්න සංරචක කීපයක් පන්සලට ඒමට පෙර අපි කරන්න ඕනේ මොනවද? පන්සල් භූමියට ඇතුල් වෙන අවස්ථාවේදී අප කරන්න ඕනේ මොනවද? පන්සල් භූමියට ඇතුල් වූ වහාම අපට අර මල් දෝවනය කර ගැනීම වගේ දේවල් කරන්න වෙනවා. පන්සල් භූමිය තුල චෛත්‍ය, බෝධිය, විහාරගය වැනි ස්ථානවල පැතිමතුන් සිදු කරන කටයුතු මෙම සංරචක සඳහා උදාහරණ කීපයක්. ඔන්න විශ්ලේෂණය. මොනවද මේ පැතිමතුන් කරන්නේ? එහෙනම් කරන්න වැඩ ගොඩක් තියෙනවා. එන්න කලින් සූදානමක් තියෙනවා. පන්සල් භූමියට ඇතුල් වෙන තැන අපි පාවහන් ආදී ගලවන්න ඕනේ. ඇතුල් වෙලා මල් දෝවනය කරන්න ඕනේ. ඊළඟට අපි පියවරෙන් පියවර
චෛත්‍ය බෝධිය විහාරගේ කියන තැන් වලට යන්න ඕනේ. මේ විශ්ලේෂණයක් දැන් කරන්න. අන්න එහෙනම් අපි කියනවා මේ බැතිමතුන් සිදු කරන කටයුතු මේ පන්සල් භූමිය තුල හා පන්සල් භූමියට සූදානම් වෙන තැන සිට පන්සල් භූමිය තුල අතාවත් වන්දනා කරන අවස්ථා දක්වා බොදු බැතිමතුන් සිදු කරන කටයුතු අපි දැන් මේ විභේදනය කරලා පෙන්නවා. මේවා තමයි අර විශ්ලේෂණයේදී අපට හමු වෙන සංරචක සඳහා උදාහරණ. බ්ලූම්ගේ වර්ගීකරණය යටතේ ඊළඟට තියෙන්නේ ඇගීම. මෙහිදී සිසුන් කළ යුත්තේ ඒ සංරචකය යටතේ සිදු කරන කටයුතු වල ගුණදොස් විමසීම. ඇගීමක් කියන්නේ විනිශ්චයන්ට එනවා. හොඳ තැන් මොනවද? නරක තැන් මොනවද? අර කොටස් වල ගෙදරට එනකොට ගෙදරින් එනකොට තිබුණු සූදානම. ඒක කොහොමද කළේ? ඒක ප්‍රමාණවත්ද? පන්සලට ඇතුල් වෙන තැන, පන්සලට ඇතුල් වූ වහාම ඒ වගේම අර එක එක ස්ථානයේ විශේෂයෙන් වැදගත් වෙන්නේ එක එක තැන කරන දේවල්. චෛත්‍ය ළඟ කටයුතු කරන ආකාරය කොහොමද? ඒකේ හොඳ නරක මොනවද? අන්න ඇගීමක් අපි දැන් කරන්නේ, විනිශ්චයන්ට අපි දැන් එළඹෙන්නේ. මේ සියල්ල සංවර්ධන යෝජනා ගොඩනගන්න සිසුන්ට අවස්ථාව සලසනවා. අපි කියන අයිඩියාස් ගොඩක් දැන් එනවා. මොන අයිඩියාස්ද? ඩිවෙලොප්මන්ටල් අයිඩියාස්. මේ කාර්ය වැඩි දියුණු කරන්නට අවශ්‍ය අදහස් තමයි දැන් මේ මතුවලා එන්නේ. මෙහිදී නවීකරණ හා නවෝත්පාදන ගැන කතා කරන්න අප යන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ඒව ගැන කතා කළා. අපි අපේ විමසුමට ලක්ුණේ ක්‍රියාවලියක් මිස භාණ්ඩයක් නොවන නිසායි අපි නවීකරණ හා නවෝත්පාදන ගැන කතා නොකරන්නේ. මේ වර්ගීකරණය හඳුන්වා දෙනකොට මම නිතර කිව්වා මේ වචන දෙක මම ඔබට හඳුන්ලා දුන්නා. නවීකරණ ඉන්වෙන්ෂන්, නවීකරණ ඉනෝවේෂන්, නවෝත්පාදන ඉන්වෙන්ෂන්. එතකොට අර නිර්මාණ අදහස් ඔස්සේ යමින් අර ඒ පුද්ගලයා නවීකරණයට හා නවෝත්පාදනයන්ට යොමු වෙනවා කියලා කිව්වා. භාණ්ඩ සමග කටයුතු කරනකොට අපිට නවීකරණ නවෝත්පාදන කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි අපේ අවධානයට ලක් වෙලා තියෙන්නේ ක්‍රියාවලියක්. ඉතින් අපේ විමසුමට ක්‍රියාවලියක් ලක් වුණු නිසා භාණ්ඩයක් අපේ විමසුමට ලක් වුණේ නැහැ. ක්‍රියාවලියක් අපේ විමසුමට ලක් වුණු නිසා අපි මෙතෙන්දී නවීකරණ හා නවෝත්පාදන ගැන කතා කරන්නේ නැති බවයි මේ ඔබට කියන්නේ. මේ වන විට බ්ලූම්ගේ වර්ගීකරණයේ පියවර 6ම අපේ අවධානයට ලක් කර තිබෙනවා. මේ පියවර වලදී සිසුන් කලේ විවිධ ආකාරයේ මානසික ක්‍රියාවල යෙදෙමින් දැනුම රැස් කිරීම. මානසික ක්‍රියා 6ක් මේ කතා කරේ. එතකොට මීට කලින් මේ මානසික ක්‍රියා 6 කරන්න ගුරුවරයා අපිට අවස්ථාව දුන්නේ නැහැ. එයා ඒ සියල්ල කරලා ඒවයි ප්‍රතිඵල තමයි අපිට දුන්නේ. නමුත් දැන් එහෙම බෑ. මේ මානසික ක්‍රියා 6 හරහාම අපි ළමයි ගෙනියනවා. එහෙනම් සිසුන් කලේ මොකක්ද? විවිධ ආකාරයේ මානසික ක්‍රියාවල යෙදෙමින් දැනුම රැස් කිරීම. මේකට එදත් මම මේ නම දුන්නා acquisition of knowledge. මෙන්න බුද්ධිය වැඩෙන ක්‍රම. දැනුම රැස් කරනකොට බුද්ධිය වැඩෙනවා. අපි මේකට කිව්වා acquisition of knowledge. මේ අනුව 6 වෙනි පියවරේදී සිදු වුණේ පන්සලක කළ හැකි වතාවත් හා වන්දනා පිළිබඳව නව අදහස් ජනනය කිරීම. මෙම අදහස් පන්තියේ අනෙක් සිසුන් සමග බෙදා ගැනීමයි ඊළඟට සිදු විය යුත්තේ. අන sharing of ideas. එතකොට presentation හරහා අර explanation කියලා මම කිව්වේ ඉදිරිපත් කිරීම හරහා presentation හරහා මේ අදහස් බෙදා ගන්න පුළුවන්. නිර්මාණ අදහස් ජනනය කිරීමට හා බෙදා ගැනීමට යොමු වන සිසුන් අවස්ථාව ලබන්නේ Taman එක් රැස් කළ දැනුම ගැඹුරු කර ගැනීමට. ඔන්න දැන් එනවා දෙවෙනි කාරණය deepening of knowledge. පළවෙනි එක acquisition of knowledge දැනුම අත්පත් කර ගැනීම. දෙවෙනි එක deepening of knowledge දැනුම ගැඹුරු කර ගැනීම. මේ හැම අවස්ථාවක්ම. එතකොට මේ ඔක්කොම බුද්ධිමය සංවර්ධනයට අපිට උදව් කරනවා. ජීවිතේ පසු අවස්ථාවක මෙම දැනුම භාවිත කරන සිසුන් නව දැනුම උත්පාදනය සඳහා ඉඩ ප්‍රස්ථා ලබනවා. knowledge creation කියන කොටස. ඒක පන්ති කාමරේ සිදු වෙන්නේ නැහැ. යම් කිසි ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනයක් මෙහෙම ක්‍රියාපිළිවෙතක් අපි නිර්මාණය කරාට පස්සේ ඒක අපි අපේ ඉදිරියදා ජීවිතයේදී භාවිත කරනකොට තමයි අර tacit knowledge නිහඬ දැනුම හටගන්නේ. අපි ඒවට තමයි
නව දැනුම උත්පාදනය කරනවා කියලා කිව්වේ. ඒක ඉම්ප්ලිසිට් නොලෙජ් වෙන්නත් පුළුවන්, අප්‍රකාශිත දැනුම. අපි හුරුවට කරන දේවල් තියෙනවා. අපි දන්නේ නැහැ අපි ඒවා කරන බවවත්. එහෙනම් අපි එක්ස්ප්ලිසිට් නොලෙජ් වලින් ප්‍රකාශිත දැනුමින් ඔබට ගිහිල්ලා දැන් අපි ළඟා වෙලා තියෙන්නේ නිහඬ දැනුමට, ටැසිට් නොලෙජ් වලට සහ අප්‍රකාශිත දැනුමට. මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණය සිසුන්ගේ බුද්ධිමය හැකියා සංවර්ධනයට, ඒ වගේම චිත්ත වේග සංවර්ධනයට, ඒ වගේම මනෝශාලක හැකියා සංවර්ධනයට හොඳ පදනමක් සකස් කර තිබෙන බව. සිසුන් මේ ආකාරයෙන් ලබන නිපුණතා ඒ අය සාක්ෂාත් කරගන්න මට්ටම් සොයා බලන්න පවතින විභාග ක්‍රමය නුසුසුසු බව 2007 විෂය මාලා සම්පාදකයින් තේරුම් ගත්තා. මේ විභාග ක්‍රමයේ වැරදියක් මුල සිටම පෙන්වලා දුන්නා. දැනුම විතරයි ඒව මනින්නේ, ඒවා ලිඛිත විභාග. ඒක බව මේ විෂය මාලා සම්පාදකයින් දැනගෙන සිටියා. මේ විෂය මාලා සම්පාදකයෝ 2007 ඒ කියන්නේ නව සහස්‍රකයේ පළමුවෙනි විෂය මාලා ප්‍රතිසංස්කරණයට සහභාගී වෙච්ච අය මේ විභාග ක්‍රමයේ දෝෂ දැන සිටියා. ඒ නිසා නිපුණතා පාදක, ක්‍රියාකාරකම් අභිමුඛ, ශිෂ්‍ය කේන්ද්‍රීය නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයට ගැලපෙන ඇගීම් ක්‍රමයක් ගොඩනගන්න මේ අය උනන්දු වුණා. competency based, activity oriented, student centered learning teaching process එකක් තමයි දැන් මේ හඳුන්වලා දුන්නේ. එහෙනම් ඒකට ගැලපෙන ඇගීම් ක්‍රමයක් ගොඩනගන්නයි දැන් අවශ්‍ය. මේ කාරණාව කල්ැතුව තේරුම් අරගෙන මේ ඇගීම් ක්‍රමය ගොඩනගන්න මේ විෂය මාලා සම්පාදකයෝ උනන්දු වුණා. ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේද පූර්ණ සහයෝගය ඇතිව සුතත්තිය ඇගීම් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළා. මොකද්ද මේ ඇගීම් ක්‍රමය? ඔතෙන්ටික් ඉවැලුවේෂන්. සුතත්තිය, තත්තිය සැබෑ තත්තිය කියන තත්ත්වයන්, සුතත්තිය සැබෑ තත්ත්වයන්, ජීවිතයේ සැබෑ තත්ත්වයන් මත පදනම් කරගත්ත ඇගීම් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළා. 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණයට අදාළ පළමු ආපෝසසාපල විභාගය පැවැත්වුවේ 2007 වර්ෂයේදී. මේ විභාගය සඳහා නව ඇගීම් ක්‍රමය හඳුන්වා දීමට සියලු කටයුතු සැලසුම් වුණා. ඒ ක්‍රමයේ මල්ඵල ගන්වන්න බලපෑම් කණ්ඩායම්, ඒ කියන්නේ ප්‍රෙෂර් ගෲප්ස් ඉඩ දුන්නේ නැහැ. මේ බලපෑම් කණ්ඩායම් බවට පත් උනේ විවිධ හේතු උඩ නව ක්‍රමවේදයට යොමු විය නොහැකි වූ සුළු පිරිසක්. මේ අය අතර ජාතික පාසල්වල ඉගෙනීම ලැබූ දරුවන් ප්‍රධාන තැනක් ගත්තා. මොවුන් ඉගෙනගත් ජනප්‍රිය පාසල්වල එක් පන්තියක ළමුන් 50ක් පමණ සිටියා. සමහර ළමුන්ට අසුන් ගන්න සිදු වුණේ පන්ති කාමරයෙන් පිට. මේ අයට ගුරුවරයා පෙනුනේ නැහැ. ගුරුවරයාට ළමුන් පෙනුනේ නැහැ. මේ පන්ති කාමර වාතාවරණය යටතේ 21 වෙනි සියවසේ පළමු ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන් ක්‍රියාකාරකම් අභිමුඛ අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න බොහෝ ජනප්‍රිය පාසල්වලට නොහැකි වුණා. මේ පාසල්වල විදුහල්පතිවරුන් සිතා සිටියේ තම පාසල්වල ඉගෙන ගන්න ළමුන් දක්ෂ නිසා. ශිෂ්‍යත්ව පාසලේ ළමයි දක්ෂ නිසා මොන ක්‍රමයෙන් ඉගෙනුවත් ඒ අය විභාග වලින් සමත් වෙයි කියලා. ඒ නිසා නව ක්‍රම පිළිවෙත් වෙත තම ගුරු මණ්ඩල ගෙන යන්න ඒ අය වැඩි උනන්දුවක් දැක්වුවේත් නැහැ. මෙන්න වරප්‍රසාදලත් පන්තියට තියෙන ප්‍රශ්නයක්. අපි හිතනවා ජාතික පාසල් සියලු කාරණා අතින් සම්පූර්ණයි කියලා. නමුත් තදබද වෙච්ච පන්ති කාමරයක ක්‍රියාකාරකම් කරන්න ළමයි කණ්ඩායම් ගත කරන්න බැරි පන්ති කාමරයකයි මේ දක්ෂ දරුවෝ ඉගෙන ගන්න. ඒක එයාගේ අධ්‍යාපනයට කොච්චර බාධාවත්ද කියලා අධ්‍යාපනය ගැන කැක්කුමක් තියෙන අය සිතා බැලිය යුතු වෙනවා. 2007 විෂය මාලා ප්‍රතිසංස්කරණයේ යටතේ පළමු ආපෝස්ත සාපල විභාගය 2007 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පැවැත්වුවා. මේ විභාගය සඳහා සකස් කරනු ලැබුවේ ජීවිතයේ සැබෑ තත්ත්ව පෙරදරි කරගත් සුතත්තිය ප්‍රශ්න, ඔතෙන්ටික් ක්වෙස්චන්ස්, ඔතෙන්ටික් ඉවැලුවේෂන් එකක් තිබුණේ. සිසුන්ගෙන් අපේක්ෂා කළේ Taman විමසා බලා තිබෙන විෂය කරුණු මේ සිද්ධි වලට ගලපලා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපී කටපාඩම් කරලා විලනම් ලියන්න බෑ. ඒ සිද්ධිය හොඳට තේරුම් අරගෙන එතකොට ඒ සිද්ධියට ගලපන්න ඕනේ Taman ඉගෙනගත්ත දේවල්. ඒ අනුව තමයි පිළිතුර මතුවෙන්නට ඕනේ. ක්‍රියාකාරකම් පාදකව ඉගෙනීම සිදු නොකළ සිසුන්ට මේ වැඩපිළිවෙල දුෂ්කර වුණා. මේ දුෂ්කරතාවට මුහුණ දුන්නේ පන්ති තදබදය නිසා නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමෝපා අහිමි වූ වරප්‍රසාද සහිත
පාසල්වල ඉගෙන ගත්ත කුඩා සිසු පිරිසක්. බහුතරයක් වූ පාසල්වලට මේක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ ළමයි හරි ක්‍රමයට ඉගෙන ගත්ත විභාගය අමාරුුනෙත් නැහැ ඒ ළමයින්ට. නමුත් මේ ක්‍රමය අත්වස්තු කරපු කුඩා සිසු පිරිසක් හිටියා ජාතික පාසල්වල. ඒ අයට මේ ප්‍රශ්න පත්‍රය අසීරු වුණා. Tamanට අසාධාරණයක් වූ බවට මේ සිසුන් නැගූ හඬ මැද සුශක්තිය ක්‍රමයට සකස් කළ ආපෝස සාපෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය අවලංගු කරන්න එවකට සිට රජය කටයුතු කළා. ඉගෙනීම සඳහා යෝජනා කර තිබූ ක්‍රමපිළිවෙත් අනුගමනය නොකළ සුළු පිරිසකට සාධාරණය ඉටු කරන්නට ගිය රජය නිවැරදි ක්‍රමයෙන් ඉගෙනගත් විශාල සිසු පිරිසක් අපහසුතාවට පත් කළා. ඇත්තෙම අපට උගාක් ලිපි ලැබුණා බොහෝ දුෂ්කර පළාත් වලින්. ඇයි මෙහෙම කළේ? ඇයි මේ විභාගයෙන් අතර කළේ? අපේ ළමයින්ට මේක අමාරුනේ නෑ. අපි වතුර කලයකට වතුර පුරවලා අනිත් පැත්ත හැරෙව්වා වගේ වැඩක් මේ සිදු වුණේ කියලා බොහොම මැසිවිලි ලැබුණා. නමුත් අපට ඒ ගැන කරන්නට දෙයක් නැති වුණා. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වුණේ සිසුන් චින්තනයට යොමු කිරීම සඳහා හඳුන්වා දුන් සුසත්‍ය ඇගීම් වැඩපිළිවෙල ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය තුළ ස්ථාපනය නොවීම. වනපොත් කරන ලද දැනුම වැමෑරීමට ඉඩකඩ සලසන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය නැවත හිස එසවීම. 21 වෙනි සතවර්ෂයට අදාළ ක්‍රමවේද පාසල් තලයේ මුල් බැස ගැනීම දශක දෙකකින් පමණ ප්‍රමාද වීම. කෙසේ වෙතත් නව ඉගෙනුම් ඉගැන්වීම් ඇගීම් ක්‍රම පමණක් නොව වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේද ඉලක්ක කර 2023 සඳහා දැන් සකස් වෙමින් පවතින නව විෂය මාලාව මේ අඳුරු වලා සියල්ල ඉවත් කර අපේ රටට සෞභාග්‍ය ගෙනීමට ඉඩ තිබෙන බවයි මගේ විශ්වාසය. අද අපි හඳුනා ගත්තා පද පහක්: කරිකියුලම් ඩෙවලොප්මන්ට්, විෂය මාලා සංවර්ධනය, ඉන්ස්ට්‍රක්ෂනල් ඩිසයින්, උපදේශන මේ ඉගැන්වීම් පිළිසැලසුම්කරණය, ටෙක්ස්ට් බුක් රයිටිං, පෙළපොත් ලිවීම, ඉන්ස්ටිටියුෂනල් ඉවැලුවේෂන්ස්, ඒකේ ආයතනික ඇගීම් සහ පොදු විභාග. එතකොට මේවා තමයි අර බ්ලූම්ගේ වර්ගීකරණය යටතේ පහසු වෙච්ච අධ්‍යාපනික කාර්යයක්. ඒ නිසා බොහෝ අය මේවට ඇබ්බැහි වෙලා වර්ෂ ගාණක් මේවා තුල හිටපු නිසා මේවා වෙනස් කරන්න බැරි තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා කියලා මම කතාවේදී කිව්වා. Reflection of prior knowledge. ඒ කියන්නේ පෙර දැනුම සිහිපත් කර ගැනීම. අපි මේ ලයිස්ට් එක ඉදිරිපත් කරන්නම් YouTube ඔස්සේ අපි මේ වැඩසටහන පටිගත කරනකොට මේ ලයිස්ට් එකත් ඇතුළත් කරන්නම්. නමුත් දැනට මේ වචන ටික මම කියවගෙන යන්නම්. Reflection of prior knowledge. පෙර දැනුම සිහිපත් කිරීම. Theoretical and practical knowledge. ඒ කියන්නේ මොනවද? න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම. Theory කියන්නේ න්‍යාය, practical කියන්නේ ප්‍රායෝගික වැඩ, න්‍යාය හා ප්‍රායෝගික දැනුම, ප්‍රායෝගික වැඩ පිළිබඳ දැනුම. ඊළඟට cognitive and psychomotor skills. ඒවට කියන ප්‍රජානන හැකියා, ප්‍රජානන කුසලතා නැත්නම් හැකියා. ඒ cognitive, psychomotor කියන්නේ මනෝශාලක කුසලතා නැත්නම් හැකියා. ඊළඟට intellectual development. බුද්ධිමය සංවර්ධනය. ඒක මනින්න පාවිච්චි කරන්නේ intelligence test. ඒක බුද්ධි පරීක්ෂණ. ඒවෙන් ලැබෙන ප්‍රතිඵලය intelligence quotient, බුද්ධි ඵලය IQ වශයෙන් හඳුන්වනවා. අපි තවත් දැනුම් වර්ග දෙකක් ගැන කතා කළා. explicit knowledge. ඒක තමයි මේ පන්ති කාමරයේ දිගින් දිගටම පාවිච්චි වෙන්නේ. අපි ඒකට කියන ප්‍රකාශිත දැනුම. ඒ වගේම අපි පාවිච්චි කරන්නේ convergent thinking, අභිසාරී චින්තනය. මේවයින් මිදිලා අපි යන්න ඕනේ කොහාටද? ප්‍රකාශිත දැනුම වෙනුවට අප්‍රකාශිත දැනුම. නිහඬ දැනුම් පැත්තට යන්න ඕනේ. convergent thinking වලින් මිදිලා අපි යන්න ඕනේ lateral thinking, පාර්ශ්වීය දැනුම සහ divergent thinking, අභිසාරී චින්තනය. පාර්ශ්වීය චින්තනය අභිසාරී චින්තනයට යන්න ඕනේ. ප්‍රකාශිත දැනුමින් මිදිලා අපි යන්න ඕනේ අප්‍රකාශිත දැනුමට. ඒකට කියනවා අපි implicit knowledge and tacit knowledge. ඒ කියන්නේ නිහඬ දැනුම. මේ දැනුම ලබා ගැනීමට පදනම් වෙන්නේ විෂය අන්තර්ගතය. subject content. එහෙම නැත්නම් subject matter. විෂය කරුණු කියලා අපි කියනවා. විෂය අන්තර්ගතයේ විෂය සම්දාරය කියලා කියනවා. කොහෙන්ද මේව ලබා ගන්නෙ? teachers instructional
ගයිඩ් එකෙන් හැම විෂයකටම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලියවිලා තියෙනවා. ටිග් කියලා කියනවා. ගුරුරුන් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ වලින් විෂයාන්තර්ගතය ලබා ගන්නවා. සිසුන් විෂයාන්තර්ගතය ලබා ගන්නේ ස්ටූඩන්ට්ස් ටෙක්ස්ට් බුක්ස් වලින්. අපි කියනවා සිසු පෙළපත් වලින් කියලා. අපි ඊළඟට කතා කළා disparities in learning. ඉගෙනුම් විෂමතා කියලා කිව්වා. ඔව්. දැන් මේ උගන්වන ක්‍රමය අනුව බොහෝ ඉගෙනුම් විෂමතා මතුවෙනවා. එක කට්ටියකටයි මේ පන්ති කාමර ක්‍රියාවලියෙන් වාසි ලැබෙන්නේ. අපි disparities in learning ඉගෙනුම් විෂමතා ගැන කතා කරා. අපි ඒ අනුව අපි කිව්වා ඉගෙනුම්ලාභීන් වර්ග කීපයක් ඉන්නවා. බාප් හඳුන්වා දුන්න ඉගෙනුම්ලාභීන් ගැන කතා කරා. auditory learner ඇසීමෙන් ඉගෙන ගන්න එක්කෙනා ඉගෙන ගන්න ඉගෙනුම්ලාභියා, visual learner දැකීමෙන් ඉගෙන ගන්න ඉගෙනුම්ලාභියා, tactile or kinesthetic learner ක්‍රියාවෙන් නැත්තම් කාර්යයක යෙදিলা ශාලක හැකියා ඇසුරෙන් ඉගෙන ගන්න තැනැත්තා. මෙතන kinesthetic කියන එක මම ලියලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමයට. KINAESTHETIC. ඇමරිකන් ක්‍රමයට ලියනවා නම් KIN ඒක අඩුවෙන් ලියන්න පුළුවන් KINESTHETIC. ඉතින් මේවා ගැනත් ඉගෙන ගන්නට ඕනේ. අපි පාවිච්චි කරන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමය. එතකොට ඇමරිකාවේ තියෙන බොහොම සරල අක්ෂර වින්‍යාස ක්‍රමයක්. අපි ඒකට යන්නේ නැහැ. අපි බ්‍රිතාන්‍ය රජයේ යටතේ පැවති රාජ්‍යයක් නිසා, බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් රාජ්‍යයක් නිසා අපි බ්‍රිතාන්‍ය ක්‍රමයට අනුව තමයි අපේ ඉංග්‍රීසි භාෂ හසුරුවන්නේ. ඒකයි මම KINAESTHETIC kinesthetic learner කියලා ලිව්වේ. ඇමරිකන් භාෂාවෙන් ඊට වඩා ලේසි විදිහකට මේක ලියන්න පුළුවන්. KINESTHETIC. අපි ඊළඟට හෝවර්ඩ් ගාර්ඩ්නර්ගේ 83 දී එයා හඳුන්ලා දුන්නු මල්ටිපල් ඉන්ටෙලිජන්සස් බහුවිධ බුද්ධි ගැන කතා කළා. අන්න ඒතර මියුසිකල් කට්ටිය ඉන්නවා. ඔව් ඒගොල්ලන්ට තියෙන්නේ සවුන්ඩ් ස්මාර්ට්. එතකොට ස්පේෂල් පික්චර් ස්මාර්ට්. ඒ කියන්නේ අවකාශමය හැකියාව තියෙනවා. ලින්ග්විස්ටික් භාෂාමය හැකියාව තියෙනවා. වර්ඩ් ස්මාර්ට්. ලොජිකල් මැතමැටිකල් කියලා එකක් තියෙනවා. තාර්කික ගණිතමය හැකියාව තියෙනවා. ඒගොල්ලෝ නම්බර් ස්මාර්ට්. ඊළඟට බොඩිලි කයිනෙස්තටික්. ඒ කියන්නේ ශාරීරික චලනවලට ඒගොල්ලෝ දක්ෂයි. එතකොට චාලක හැකියාවලට දක්ෂයි. ශාරීරික චාලක හැකියාවලට. ඒ අය බොඩි ස්මාර්ට් කිව්වා. ඉන්ටර්පර්සනල්. ඒගොල්ලන්ට කිව්වා පීපල් ස්මාර්ට් කියලා. ඉන්ට්‍රාපර්සනල්. අපි ඒ අයට කිව්වා සෙල්ෆ් ස්මාර්ට් කියලා. තමන්ගේ ඇතුලෙන් එන ඒවා තමන් කරගන්න. ඒ කියන්නේ කැපවීම වගේ දේවල් ඒ ළඟ තියෙනවා. බොහොම දියුණු වෙලා තියෙනවා. තමා තුලින් පැන නගින ආධ්‍යාත්මයෙන් පැන නගින හැකියාව තමයි ඒගොල්ලෝ වඩව ගන්න. තමා පිළිබඳ හැකියාවක් ඒක සෙල්ෆ් ස්මාර්ට් කියලා කිව්වා. නැචරලිස්ටික්. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ පිළිබඳව සූරු අය නේචර් ස්මාර්ට් කියලා කිව්වා. එක්සිස්ටෙන්ෂල්. ඒ කියන්නේ පැවැත්ම පිළිබඳ මානව සංහතිය පැවැත්ම පිළිබඳව බුද්ධිය තියන අය අපි කිව්වා ඒගොල්ලන්ට ලයිෆ් ස්මාර්ට් කියලා. මේ විදිහට මේ හෝවර්ඩ් ගාර්ඩ්නර්ගේ බුද්ධිමය න්‍යායයේ අංග 9 විස්තර කරලා දුන්නා. ඉතින් අපි කිව්වා මේ ඉගෙනුම් විෂමතා ඇති වෙන්නට ප්‍රධාන සාධකය තමයි knowledge based exams. දැනුම පදනම් කරගත්ත විභාග. written test ඒවා ලිඛිත පරීක්ෂණ. අපි ඉංග්‍රීසියෙන් paper and pencil test කියලා කියනවා. පාසලක නම් වර්ෂ අවසානයේ තියෙන්නේ. ඒ නිසා කිව්වා end of year test කියලා. ඒතර පොදු විභාග. එතකොට කිසියම් මට්ටමක් අවසානයේදී ආපෝස සාපෙළ අවසානයේදී පොදු විභාග තියෙනවා. public examinations කියලා කිව්වා. ඉතින් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ඇති කරන්න curriculum reforms 2007 ආරම්භ කළා. විෂයමාලා ප්‍රතිසංස්කරණය 2007. ඒක හඳුන්ලා දුන්නා competency based education එකක්. නිපුණතා පාදක අධ්‍යාපනය. ඒකට මුල් වුණේ විෂය නිපුණතා. පොදු නිපුණතා යටතේ නෙමෙයි හැම විෂයකම හැම විෂයක් යටතේම අපි විෂය නිපුණතා රාශියක් හඳුනගත්තා. අපි ඒකට කිව්වා විෂය නිපුණතා පාදක කරගත්ත නිපුණතා පාදක අධ්‍යාපනය කියලා කිව්වා. අපි කිව්වා effective domain එක ගැන. එතකොට ආවේදනික ක්ෂේත්‍රය. එතකොට මේ ආවේදනික ක්ෂේත්‍රය යටතේ හුඟක් අවධාරණය කරේ ආකල්ප attitudes, interests, අභිරුචි, values වටිනාකම්, appreciations. අපි ඒකට කිව්වා appreciate කරන දේවල් රස වින්දන කියලා කිව්වා. ඒතර සාහිත්‍යයේ රස විඳිනවා, ඒ වගේ රස විඳින්න.
හැබැයි අද ජනප්‍රිය වෙච්ච වචනේ මේ ඉමෝෂනල් ඉන්වෝල්ව්මන්ට්. එහෙනම් ආවේදනික ක්ෂේත්‍රය යටතේ මේ ඉමෝෂනල් ඉන්වෝල්ව්මන්ට් කියන එක ඇති වුනේ නැත්නම් දැනුමින් කුසලතාවලට යන්නත් බෑ. කුසලතාව ප්‍රගුණ ගන්න කට්ටියට දැනුමට එන්නත් බෑ. මේ සියල්ලටම මුල් වෙන්නේ ඉමෝෂනල් ඉන්වෝල්ව්මන්ට් එක. නිර්මාණශීලී අදහස් ආවට නිර්මාණකරණයට යන්නේ නැහැ. ඒකට චිත්ත වේගීව බැඳුනේ නැත්තම්. අපි කිව්වා වර්තමාන අධ්‍යාපන ක්‍රමය ගැටලු පදනම් කරගෙනයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රොබ්ලම් බේස් කිව්වා. නිපුණතා මට්ටම් පදනම් කරගෙන මේ ගැටලු හඳුනා ගන්න හැටි අපි කතා කළා. අපි කිව්වා ඒකෙදී එක්ස්ප්ලොරේෂන් කියලා එකක් තියෙනවා. එක්ස්ප්ලොරේෂන් කිව්වේ ගවේෂණයට. ඒ ගැන කතා කරනකොට අපි කිව්වා ගැටලුවේ පැති කියලා තියෙනවා. facets of the problem. facets කියන්නේ පැති, ගැටලුවේ පැති. එහෙනම් ගවේෂණයට යන්න කලින් ඒ ගවේෂණය පහසු කරන්න, ඒ ගවේෂණයට උද්‍යෝගය ඇති කරන්න අපි තවත් වැඩක් කරන්නට ඕනේ. අපි එක කිව්වා එන්ගේජ්මන්ට් කියලා. අපි කිව්වා නියුක්තිකරණය කියලා කිව්වා. සිසුන් නියුක්ත කරගන්න අපි පන්සලක චිත්‍රයක් ඇඳලා ඒක ළමයින්ට පෙන්නලා ඒ ඔස්සේ සාකච්ඡා මෙහෙवला අපි ළමයි ගවේෂණය සඳහා නියුක්ත කරගත්තා. එදත් අපි පෙන්වලා දුන්නු වචන තුන knowledge acquisition, knowledge deepening, knowledge creation කියන වචන තුන. acquisition කියන්නේ acquire කියන වචනයෙන් එන්නේ. acquire කියන්නේ ලබා ගන්නවා. දැනුම ලබා ගැනීම, knowledge deepening, දැනුම ගැඹුරු කිරීම, knowledge creation, දැනුම උත්පාදනය. මේ උත්පාදනය සඳහා අර අපි හදපු නිපැවුම් භාවිත කරන අවස්ථාවට යන්න ඕනේ. එතකොට තමයි දැනුම උත්පාදනය සඳහා අවස්ථාවට ලැබෙන්නේ. එහෙනම් විභාග ක්‍රමය වෙනස් විය යුතුමයි. මේ යල් පැන ගිය ලිඛිත විභාග වෙනුවට දැනුම පාදක කරගත් විභාග වෙනුවට authentic evaluations සුතත්ත්‍ය ඇගීම් ඇති කිරීමට අපි උත්සාහ ගත්ත හැටි පෙන්වලා දුන්නා. ඒවා සාර්ථක වෙච්ච හැටි පෙන්වලා දුන්නා. pressure group action නිසා. pressure group action කියන්නේ බලපෑම් කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය. pressure groups කියන්නේ බලපෑම් කණ්ඩායම්. ඒගොල්ලෝ අපිට නොඑක් විදිහින් බලපෑම් කරනවා. සමහරලාට හොඳ අදහස් ආවමත් ඒවා බිඳ දාන්නට කටයුතු කරනවා. එතකොට ඇති හැකි සුළු පිරිසක් නිසා නැති බැරි බහුතරයකට අසාධාරණයක් වෙච්ච අවස්ථාවක් මා අන්තිමට ඔබට ඉදිරිපත් කළා. ඒ තමයි අපි හදපු මේ සුතත්ත්‍ය ඇගීම් ක්‍රමය අපට පවත්වා ගන්නට නොහැකි තත්වයකට බිඳ වැටුණා සුළු පිරිසකගේ අවශ්‍යතා මත. ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පද පිළිබඳව මම කරපු විග්‍රහය අපි YouTube එකේ මේක අප්ලෝඩ් කරනකොට මේ කතාව අප්ලෝඩ් කරනකොට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට මේ පද කියවලා තේරුම් අරගෙන ඒවා සිංහල වචන සමග ගලප ගන්නත් අවස්ථාව ලැබේවි. එහෙනම් අද දවසේ සැසිය මෙතකින් අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට ස්තුතියි. 21 වන ශතවර්ෂයට නිපුණතා පිරි ගුරු පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් පවත්වන අධ්‍යාපනික සංගායනාවේ තවත් එක් වටිනා දේශනයක් ජාතිය වෙනුවෙන් ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් දේශමාන්‍ය ආචාර්ය අයියේ ගිනිගේ මැතිණියනි ඔබට ගොඩාක් පිං. රටේම සිසු පරපුරක් එකම අච්චුවක දමා ඉගැන්වීම වෙනුවට දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ගේ අනන්‍යතාවය අනුව නිපුණතාවයන්ගේ සන්නද්ධ කිරීම 21 වන ශතවර්ෂයේ සඳහා ගුණාත්මක මානව ප්‍රාග්ධනය ගොඩනැගීම යුගයේ කාලීන අවශ්‍යතාවයකි. මේ සඳහා ඔබතුමියගේ අද දේශනය අධ්‍යාපනික පද්ධතියේ සියලු නිලධාරීන්ගේ ගුරු පරපුරේ ඉගැන්වීමේ ක්‍රියාවලියටත් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමටත් පදනමක් වේවායයි ප්‍රාර්ථනා කරන්නේ. ගරු මැතිණියනි අද දේශනයට ගොඩාක් ස්තුතියි.